නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් මේ හවස්වරුවෙත් අපි සීල භාවනා වැඩසටහන ඔබට සුපුරුදු ලෙසින් සමීප කරමින් සවස ධර්මානුශාසනා පිණිස වේලා වෙන් කරගන්න සූදානම් වන්නේ. ඉතින් රූපවාහිනිය අභිසර ඇදෙන ශ්‍රද්ධා රූපවාහිනිය අභිසර ඇදෙන පින්වන්ත හැමදෙනා ඒ වගේම ලක්කිරු ගුවන් විදුලියේ සමීපෙන් රැඳෙන හැමදෙනා ඒ වගේම ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව අවකාශය ඔස්සේ මේ මොහොත සමග සහසම්බන්ධ වෙන පින්වන්ත හැමදෙනාම ඒක රාශි කරගන්නවා. ඉතින් තුනුරුවන සකසා ඇසුරු කරන්න තවත් අපිට අවස්ථාවක් යෙදෙන පින්වන්ත අවකාශයන් මේ ජීවිතේ නිර්මාණය වෙන මොහොත හැමදෙනාම ඊටාම දයාවෙන් මේ පිණිස ඒක රාශි කරගන්නවා. ඉතින් මෙම අවස්ථාවන විට අපට අනුකම්පාවෙන් සවස් ධර්මානුශාසනාව පිණිස ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩමවන්නට යෙදුණා. අපි හැමදෙනාම ගරුතර මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒත් එක්කම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව මේ පින්කමේ අවස්වරුවේ සදැහැති දායකත්වයේ පිළිබඳව විශේෂයෙන් වසරකට පෙර මිය පරලොව යන්නට යෙදුන පින්වත් කේ.ඩී. ලීලාවතී මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පින්වත් ඊ.ඩී. සුනිල් වික්‍රමසිංහ මහත්මයා, රුවනි නිමාලිකා වික්‍රමසිංහ පින්වන්ත වැඩිමහල් දියණිය, ඒ වගේම රශ්මි ප්‍රතිභා වික්‍රමසිංහ පිනැති බාල දියණිය ඇතුළු පවුලේ නෑදෑහිත මිතුරන් පිරිස වශයෙන් ඒ පින්වතුන් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් දායකත්වයේ දරන සදැහැති ඔබ හැමදෙනාම අපේ අනිකුත් සියලුම පින්වතුනුත් ඒක රාශී කොටගෙන අපේ ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මේ හවස් වරුවෙත් ඒ උතුම් ධර්මානුශාසනාවන් සිදු කරනසේක්වා. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ සවස් කාලයේ සිදු කරන උතුම් වූ සද්ධර්ම දේශනාව පෞද්ගලිකව මාගේ ජීවිතයේ විශේෂ ධර්ම දේශනාවක්. හේතුව මේ ධර්ම දේශනාව මීට වර්ෂයකට පෙර මිය පරලොව යන්නට යෙදුණු මාගේ ආදරණීය මෑණියන්ට පින්පෙත් අනුමෝදනා පිණිස සිදු කෙරෙන උතුම් වූ ධර්ම දේශනාව. මේ රටේ වර්තමානයේ පවතින කාල විපත්තිය සලකාගෙන මාගේ ආදරණීය පියාණනුත් පවුලේ අනිකුත් ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනා මෑණියන්ගේ වියෝවින් වර්ෂයක් සපිරෙන මේ උතුම් ධර්මානුශාසනාව
මේ විදිහට ශ්‍රද්ධහා රූපවාහිනිය ඔස්සේ විකාශනය වන ධර්ම දේශනාවක් වශයෙන් සිද්ධ කරන්නට කල්පනා කළා. අද මේ ධර්ම දේශනාවට දායකත්වයන් දරනු ලබන්නේ මාගේ ආදරණීය පියාණන් වන පින්වත් ඊ.ඩී. සුනිල් වික්‍රමසිංහ පියාණන්, ඒ වගේම රුවනී නිමාලිකා වික්‍රමසිංහ සහෝදරිය, රශ්මී ප්‍රතිභා වික්‍රමසිංහ සහෝදරිය ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනා ඒකරාශී වෙලා. සදහවත් පින්වතුනි, අපි අපේ ජීවිතයේ ආදරය කරන අය ඉන්නවා. අපේ ජීවිතයේ සෙනෙහස දක්වන අය ඉන්නවා. අපේ ජීවිතයේ කරුණාව දක්වන, අනුකම්පාව දක්වන, දයාවෙන් වාසය කරන, ප්‍රේමයෙන් වාසය කරන අය අපි හැම දෙනාගේ ජීවිතවල ඉන්නවා. ආදරය කරන අය ආදරණීයයන්ට ආදරින් යම් යම් දේ දෙනවා. සෙනෙහස දක්වන අය සෙනෙහසින් යම් යම් දේ දායාද කරනවා. ප්‍රේම කරන අය ප්‍රේමයෙන් යුක්තව යම් යම් දේ දෙනවා. අනුකම්පා කරන අය අනුකම්පාවෙන් යුක්තව අනිත් අයට නොයෙක් දේ දෙනවා. කාරුණික හැදවත් ඇති මිනිස්සු කරුණාවෙන් ලෝකයට උපකාර කරනවා. ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි සරණ ගියපු අපේ ශාස්තෘන් වහන්සේ හැබෑවටම ආදරය කිරීම, හැබෑවටම ප්‍රේම කිරීම, හැබෑවටම කරුණාව දැක්වීම ගැන හරි ලස්සන අර්ථයක් වදාලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ආනන්දය, ඔබ යම් කෙනෙකුට ඇත්තටම ආදරය කරනවා නම්, ඔබ ඇත්තම යම් කෙනෙකුට සෙනෙහස දක්වනවා නම්, ඔබ යම් කෙනෙක් කෙරෙහි අනුකම්පාවෙන් යුක්තයි නම්, ආනන්දය, ඒ කෙනාට බුදුරජාණන් වහන්සේව සරණ යන්ට කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ සරණ තුල ජීවිතේ පිහිටුවා ගන්න හැටි එයාට කියලා දෙන්න. ආනන්දය, ඔබ කෙනෙකුට ආදරය කරනවා නම් එයාට ධර්ම රත්නයේ සරණ යාම ගැන කියලා දෙන්න. ඔබ කෙනෙකුට ආදරය කරනවා නම්, සෙනෙහස දක්වනවා නම්, සෙනෙහසින් යුක්තව මහා සංඝරත්නයේ සරණ යන ආකාරය ඒ කෙනාට කියලා දෙන්න. ඒ තමයි ලෞතුරා භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ කරපු අනුශාසනාව. ඒ නිසා මා කල්පනා කළා, මාගේ මිය පරලොව ගියපු ආදරණීය මෑණියන් වන කේ.ඩී. ලීලාවතී මෑණියන්ට පින්පෙත් අනුමෝදනා පිණිස මේ සිද්ධ කරන උතුම් ධර්ම දේශනාව, මේ දේශනාව කරන සියලු දෙනා කෙරෙහි ආදරයෙන් යුක්තව, සෙනෙහසින් යුක්තව, අනුකම්පාවෙන් යුක්තවම තෙරුවෙන කෙරෙහි චිත්ත ප්‍රසාදය බලවත් වීම පිණිස උපකාර වෙන ආකාරයෙන් කරන්න. මේ දේශනාව අද සවස් කාලේ ඔබට අහන්න ලැබෙන මේ දේශනාව ගැන පින්වතුනි දරා ගන්න, මතකයේ තියාගන්න. අසිරිමත් තෙරුවන් වර්ණාව කියලා. මේ දේශනාව මොකද්ද? අසිරිමත් තෙරුවන් වර්ණනාව. හැබැවින්ම මේක අසිරිමත්. මේ අසිරිමත් වූ තෙරුවන් වර්ණනාව සඳහන් වෙන්නේ කුද්දක පාඨ අට කතාවේ. මේ වෙනකොටත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා, ධම්මං සරණං ගච්ඡාමි කියලා, සංඝං සරණං ගච්ඡාමි කියලා හදවතින්ම තෙරුවන් සරණ ගියපු පින්වතුන්ලාට මේ බණපද ටික අහනකොට අමෘතයක් වගේ තියෙයි. එතරම්ම සුන්දරයි. තෙරුවන් සරණ කෙරෙහි තව කෙනෙකුගේ චිත්ත ප්‍රසාදේ බලවත් වීම පිණිස මේක ඒකාන්ත වශයෙන් හේතු වෙයි. එනිසා පින්වතුනි, සවම්පත් යොමන්න. මේ ජීවිතය ගැන මේ කෙටි කාල වකවානුවේදී අපි යම් සරණක්, පිහිටක්, ආරක්ෂාවක් සලසා ගනු කැමති නම් ඒ උදෙසා උපකාර වෙන්නේ තෙරුවනයි. අද මේ ඔබට අහන්න ලැබෙන්නේ මේ සවස් කාලේ ඒ තෙරුවනේ ගුණ වර්ණනාවයි. එය හොඳින් සමන්විතව යොමාගෙන ශ්‍රවණය කරන්න. මෙතෙන් සිට ඔබට ඇසෙන්නේ ඒ අසිරිමත් තෙරුවන් වර්ණනාවයි. එහි සඳහන් වෙනවා මෙහෙම: අප බුදුරජාණෝ වනාහි පුන් සඳ මඩල වැනිය, බුදුමිමින් ගලාගිය ඒ උතුම් ශ්‍රී සද්ධර්මය
සඳ මඩලේ සඳරැස් සමූහය වැනිය. ශ්‍රාවක මහා සඟරුවන වනාහි පුන් සඳ මඩලින් විහිදෙන සඳරැස් කිරණින් සිහිල් වී ගිය සැනහී ගිය ලෝකයා වැනිය. බුදුරජාණන් වහන්සේව උපමා කරා හඳට. අහස් ගැබේ පායන පූර්ණ චන්ද්‍ර මණ්ඩලය වගේ අප බුදුරජාණන් වහන්සේ. ඒ සඳ මණ්ඩලින් යම් රැස් ධාරාව වූ ලෝකයේ සනහාලමින් නිකුත් වන්නේ වේද? එය හරියට ශ්‍රී සද්ධර්මය වගේ. සඳ කිරණ වැටෙනකොට මේ ශරීරයට හරි සැනසෙල්ලක්. සඳ කිරණ වැටෙනකොට හිතට සැනසුමක්. සඳ කිරණ නිසා ලෝකය ලස්සන වෙනවා. සඳ කිරණ වැටිලා ජීවිතේ ලස්සන කරගත්ත පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයයි. පින්වතුනි, ජීවිතවලට ගිනි එන විදිහ, ජීවිතවලට අරුබුද එන විදිහ, ජීවිතවලට කරදර කම්කටොළු එන විදිහ එක එක ආකාරයි. එක එක්කෙනාගේ කරදර කම්කටොළු ගැන අපි වෙන්වෙන් වශයෙන් කතා කරන්න ගියොත් අපිට වෙන දෙයක් කතා කරන්න නැතුව යනවා. ඒ තරම් මේ ජීවිතවල ප්‍රශ්න තියෙනවා. අනපේක්ෂිත සිදුවීම් තියෙනවා. බලාපොරොත්තු නොවිච්ච දේවල් සිද්ධ වෙනවා. හොඳට ඉන්න මිනිස්සු එක මොහොතින් අසරණ වෙනවා. කොයිතරම් දුක්ගිනි මේ ජීවිතයක තියෙනවද? ඒ දුක්ගිනි අතරේ අපට අහන්න ලැබෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සිද්ධ වෙච්ච දුක්ගින්නක්. ඇය තරුණ වයසේම විවාහපත් වුණා. ඇගේ නම ගෝතමී. ශරීරෙ කෙට්ටුයි. ඒ නිසා කවුරුත් ඇයට කිව්වා කිසා ගෝතමී. කිසා ගෝතමිය විවාහ වෙලා තමන්ගේ ආදර ස්වාමී පුරුෂයාත් එක්ක බොහොම සතුටින් කාලය ගත කරනකොට ඒ දෙන්නාගේ ලෝකයට තව කෙනෙක් එකතු වුණා. කිසා ගෝතමියගේ කුසේ සිඟිති දරු පැටියෙක් පිළිසිඳ ගත්තා. ඇය කුස අතගගා මේ දරු පැටියට ආදරය කළා. තමන්ගේ කුසින් දරු පැටියා බිහි වෙන තෙක් ඇය ඇඟිලි ගනිමින් බලා සිටියා. ඇගේ සිහිනේ සැබෑ කරමින් සිඟිති මල් කැකුලක් වගේ සුන්දර දරු පැටියෙකු උපන්නා. ඇය දරු පැටියාව සිඹ සිඹ ඒ දරු පැටියාත් එක්ක තමන්ගේ ලෝකේ තනි වුණා. ආදර අම්ම කෙනෙකුට, තරුණ වයසේ අම්මා කෙනෙකුට පළමුවෙනියට ලැබිච්ච දරු පැටියා ඒ අම්මගේ ලෝකේ සම්පූර්ණයෙන් පුරවනවා. ඒ දරු පැටියාගේ උකුළු මුකුළු, ඒ පින්බර සිනහ, ඒ හුරතල් අම්මාගේ හිත සම්පූර්ණයෙන්ම පුරවනවා. මේ අම්මට එහෙම වුණා. ඒ දරු පැටියාත් එක්ක සතුටු වෙවි ඉද්දී අහෝ මේ ජීවිතේට ප්‍රශ්නේ නැහැටි. අහෝ මේ ජීවිතේ ආදරය කරන අය අහිමි වී යන හැටි. අහෝ මේ ජීවිතේ සැනසුම එක පාර නැති වී යන හැටි. ඒ තරුණ වයසේ හිටපු අහිංසක අම්මාගේ දරු පැටියා බලවත් වූ ව්‍යාධියකින් ඉතාම චූටි වයසේම මිය පරලෝ ගියා. ඒ මල් කකුලක් වගේ දරු පැටියා මිය ගියා කියන එක පිළිගන්න මේ අහිංසක අම්මගේ හදවත සූදානම් නැහැ. මිය පරලෝ ගියපු දරු පැටියාගේ මෘත ශරීරයට ඉඹ මේ අම්මා කියනවා අනේ මගේ පුතේ නැගිටින්න. මාත් එක්ක තරහ වෙලා අහුම ඉන්න එපා. මේ අම්මගේ කිරි තියෙනවා. මගේ පුතේ කිරි බොන්න. මගේ පුතේ මාත් එක්ක hina වෙන්න කියලා මේ අම්මා මේ දරු පැටියාව යලි පුබුදවන්න මහන්සි ගන්නවා මිය ගියපු දරුවා. ඒ අම්මා විකල් වුණා. ඒ වෙනකල් ජීවිතේ යන් සුළු හෝ සැනසුමක් තිබුණාද? ඒ සැනසීම සම්පූර්ණයෙන් නැතුව ගියා. දැන් ඒ අම්මාට ඕනේ මේ දරු පැටියාත් එක්ක යලි ජීවිත සැනසුම හොයන්න. වෙන මොකුත් ඒ අම්මට වැඩක් නැහැ. අර දරු පැටියාත් අරගෙන පාරට බැස්සා. මෘත ශරීරය ඔසවාගෙන ඒ තැනට යනවා. මේ මිය ගියපු දරුවාගේ ශරීරය පෙන්නලා කියනවා අනේ මගේ දරු පැටියාව මට සුවපත් කරලා දෙන්න. මට ඕනේ මගේ දරුවා. මගේ දරුවා නැත්තම් මට ජීවිතෙන් වැඩක් නැහැ.
පින්වතුනි මෙහෙම ප්‍රශ්න කොච්චර ඇද්ද ජීවිතවල? මේ ප්‍රශ්නේ විසඳුන් නැත්තම් මට මගේ ජීවිතෙන් වැඩක් නෑ කියන ප්‍රශ්න කොච්චර ඇද්ද? ආදරය කරන අය බලාගෙන ඉඳි නැතුව යනවා. තමන්ට සෙනෙහස දක්වන අය බලාගෙන ඉඳි නැතුව යනවා. තමන්ගේ ලෝකයේ පුරවන අය බලාගෙන ඉඳි නැතුව යනවා. මෙයයි සසර. මේ දුක්ඛිත සසරේ මේ මිනිසයා කොච්චර විඳවනවද? ඒ විඳවන ජීවිතයකට සැනසුම පිණිස බුදුරජාණන් වහන්සේ මුණ ගැසීම, ධර්මයේ මුණ ගැසීම, ශ්‍රාවක මහා සංඝරත්නයේ මුණ ගැසීම තරම් වෙන දෙයක් ඇත්තේ නැත. අර කිසා ගෞතමී දරු පෙටිය වඩාගෙන යනකොට එක ඥානවන්ත උපාසකෙක්. ඒ ඥානවන්ත උපාසකයා මේ අම්මාව දැක්කා. ඒ උපාසකයා කල්පනා කරනවා අප තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලෝ සතුන්ව සුවපත් කරන ඉතා සොඳුරු වූ සඳරැස් කිරණ වගේ. ඒ මගේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ අම්මාව යොමු කළා නම් මේ අම්මා සුවපත් වේවි. ඒ උපාසකයා කියනවා නැගණි ඔබේ දරුවාව පමණක් නොව ඔබවත් සුවපත් කරලා දෙන්න ඒ උත්තමයාට පුළුවන්. නැගණි ඒ උත්තමයා ඈත පේන විහාරේ ඉන්නවා. ඔබ යන්ට ඔබට සැනසෙල්ල ලැබෙනු ඇති. ඒ කිසා ගෞතමී අර දරු පෙටිය වඩාගෙන ගියා. තථාගතයන් වහන්සේ නම් වූ මහා සඳ මණ්ඩල ළඟට ගියා. තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ නම් වූ සඳරැස් කිරණ විහිදෙව්වා. ඒ කිසා ගෞතමිය මහා පින්වන්තයි. ඒ සඳරැස් කිරණේ සුවයෙන් ඈ සැනසී ගියා. කිසා ගෞතමී අරහත් උත්තමාවිය බවට පත් වුණා. සිහි කරන්න පින්වතුනි සඳ මඩල දකින හැම වෙලාවකම මගේ බුදුරජාණන් වහන්සේ සඳ වගේ. බුදුරජාණන් වහන්සේ වදාරන සද්ධර්මයේ සඳ කිරණ වගේ. ඒ සඳ කිරණෙන් සැනසිච්ච ලෝ සතුන් වගේ නේද ශ්‍රාවක සංගරුවන මං ඒ තෙරුවන් සරණම යනවා කියලා සරණ යන්ට. බුදුරජාණන් වහන්සේ වනාහි හිරු මඩල වැනිය. බුදුමුවින් වදාහල ශ්‍රී සද්ධර්මය හිරු මඩලින් විහිදෙන හිරු කිරණ බැනිය. ශ්‍රාවක සංඝයා වනාහි හිරු කිරණින් ආලෝකවත් වූ ලෝ සතුන් වැනිය. හිරු කිරණ නැත්තම් අන්ධකාරයි, අඳුරුයි. කිසි සැනසුමක් නැහැ. කිසි සුවයක් නැහැ. ලෝකේ පේන්නේ නැහැ. ලෝකේ ලස්සන දකින්න බෑ. හිරු කිරණ වැටීම නිසා තමයි පින්වතුනි අපි මේ ලෝකේ දකින්නේ. ලෝකේ සුන්දර දේවල් අපේ ඇස්මානයට පේන්නේ ඉරේලිය නිසා. වෙන්න තියෙන අනතුරු ඇස්මානයට පේන්නේ ඉරේලිය නිසා. ඉර එළිය ලබා දෙන මේ ආලෝකය ලබා දෙන ප්‍රභවය හිරු මඩලයි. ආන්ගේ වගේ මේ ලෝකයට සැනසුම ලබා දෙන මහා ශාස්ත්‍රූන් වහන්සේ වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරියට හිරු මඩල වගේ. බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට යම් සත්‍ය වූ ධර්මයක් දේශනා කළාද ඒ ධර්මයේ උපමා කරන්න තියෙන්නේ ඉර මඩලින් විහිදෙන රශ්මිය වගේ. ඉර මඩලින් විහිදෙනවා නම් යම් ආලෝකයක් ඒ ආලෝකය වගේ සද්ධර්මයේ ඒ ආලෝකයෙන් අඳුර පහ කරගෙන සැනසිච්චි පිරිස තමයි ශ්‍රාවක මහා සංඝරත්නය කියලා කියන්නේ. පිංගුතුනි සිහිපත් කරගන්න තරුණ වයසේ පටාචාරාවගේ සිදුවීම. ඒ පටාචාරාව ඇගේ ජීවිතේ කොච්චර දුක්ගින්නක් ඉහිලූ තැනැත්තියක් වුණාද? ඇය සිටු මදරක මහා සිටු සම්පත්තියක් එක්ක හිටපු ධනවත් සිටුදුවක්. තරුණ වයසේ අවුරුදු 16 වගේ වයසේදී ඇගේ හිත ගියා දුප්පත් කොල්ලෙකුට. ඇය හිතුවා ඒ දුප්පත් කොල්ලාත් එක්ක ගියොත් ඔහුත් එක්ක එකතු වුණොත් මගේ මුළු ලෝකෙම පිරෙවි කියලා.
ඇයි බොළඳ ආදරයට වසඟ වුණා. සිටු සම්පත් ඔක්කොම අත්හැරලා දාලා අර දුප්පත් කොල්ලත් එක්ක පැනලා ගියා. පැනලා ගියේ සැනසුමක් හොයාගෙන. හිතුවා ඒ ගමනේ සැනසුමක් තිබේවි කියලා. එදා පටන් ජීවිතේ සැනසුමක් මෙහෙව්වා. ඇයට දරුවෝ ලැබුණා. දරුවෝ ලැබෙනකොට ඒ දරුවන්ගේ මූණ බලනකොට ඇයට සැනසෙල්ල ලැබුණා. එක දරු පැටියෙක් ලැබිලා ඒ දරුවා යාන්තම් ලොකු වෙගෙන එනකොට තවත් දරුවෙක් ලැබුණා. ඒ දරුවා ලැබෙනකොට මේ අම්මගේ හිතට බරක් ආවා. අපිට නම් පුළුවන් පැල් කොටයක ජීවිතේ ගැට ගහ ගන්න. අපිට පුළුවන් ලැබෙන දෙයක් කන්න. අපිට පුළුවන් ඕන වැරහැල්ලක් අඳින්න. ඒත් මගේ මේ දරුවන්ට යන කලදසාවක් තියෙන්න ඕන. අපි මේ ජීවත් වෙන පිරිවෙලට අනේ මගේ දරුවන්ට අනාගතේ ලස්සන ලෝකයක් නැති වෙයි. ඒ නිසා මගේ දරුවන්ව මගේ අම්මටත් තාත්තටත් පෙන්වන්න ඕන. ඒ අය සිටුවරු. ඒ අය මාව පන්නා ගත්තත් මගේ දරු පැටව දෙන්නා වෙලව ගන්න එකක් නෑ. ඒ අම්මා එහෙම කල්පනා කළා. එහෙම කල්පනා කරපු අම්මා සිඟිති දරු පැටියා වඩාගෙන අනිත් දරු පැටියාවත් අල්ලගෙන ඒ අම්මා යනවා. මේ තරුණ වයසේ මේ අම්මා දරු පැටව් දෙන්නෙක් එක්ක පිංගුතුනි මේ කොහෙද යන්නේ? සැනසුම හොයාගෙන. ඔබ අපි වගේමයි. අපි රස්සා කරන්නේ මොකක් හොයාගෙනද පිංගුතුනි? සැනසුමක් හොයාගෙන. අපි මේ ජීවිතේ කොච්චර මහන්සි වෙනවද? කුමක් හොයාගෙනද? අපි හොයන්නේ සැනසුමක්. සැනසෙල්ලක් හොයාගෙන අර අම්මා දරු පැටව් දෙන්නත් එක්ක යනවා. ඒ අම්මාට යම් සැනසෙල්ලක් පිණිස තිබුණා නම් මේ ජීවිතේ තිබුණු එකම සැනසෙල්ල තමයි තමන්ගේ දෙමව්පියෝ සිටුවරු කියන සැනසුම. ඒ සිටුම ඉදිරියට යන්න ගඟකින් එතර වෙන්න ඕන. එදා තදට වැහැලා වර්ෂාව නිසා ගංගාවේ මට්ටම ජල මට්ටම හොඳටම වැඩි වෙලා වතුර හොඳටම සැරයි. මේ අම්මා උත්සාහ කළා දරු පැටව් දෙන්නාත් අරගෙන ගංගාවෙන් එතර වෙන්න. අහෝ ඒ ගංගාව ළඟදී ඒ අම්මාට දරු පැටව් දෙන්නාම අහිමි වුණා. දරු පැටව් දෙන්නම අහිමි වුණා. අතදරුවෙක් හිටියා අතදරුවාව අහිමි වුණා. ඇස් පනා පිට දරුවා නැතුව ගියා. සෙල්ලම් කරන වයසේ පුංචි දරු පැටියෙක් හිටියා. ඇස් පනා පිට වතුරේ ගියා. පපුවට අස් ගස්ස ගසා අඬන්න පටන් ගත්තා. ඇයි මේ සැඩදිය කඳ මාව බිලිගත්තේ නැත්තේ? ඇයි මගේ මේ දරු පැටවුම බිලිගත්තේ කියලා. විලාප තියතිය. ඈ හොයාගෙන යනවා මගේ මේ දුක කියන්න කෙනෙක්. පින්වතුනි මේ දුක කියන්න කෙනෙක් ඉඳීම කියන එකත් සැනසුමක් නොවේද? මනුස්සයන්ගේ ජීවිතේට ඒකත් සැනසුමක්. මට දුක කියන්න කෙනෙක් හරි ඉන්නවා කියලා. පටාචාරා යනවා දුක කියන්න කෙනෙක් හොයාගෙන. ඒ දුක කියන්න හිටියේ තමන්ගේ ආදරණීය අම්මා, තමන්ගේ ආදරණීය තාත්තා. ඒ දෙන්නව හොයාගෙන දුක කියන්ට යනකොට එදා වැහැපු මහා වර්ෂාවට අකුණක් ගහලා ඒ අකුණෙන් මහා රුක්ෂයක් කඩාගෙන වැටලා සිටු මන්දිරයට තමන්ගේ ආදරණීය මෑණියනුත් තමන්ගේ ආදරණීය පියාණනුත් තමන්ගේ කියලා ඉන්න ඥාතීන් සියලු දෙනා මිය පරලෝ ගිහිලා දුක කියන්න කෙනෙක් නැතුව ගියා අයට. මුළු ජීවිතේම අඳුරු වුණා. මුළු ජීවිතේම අඳුරු වෙලා ඇඳි වතවත් නැතුව බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ. බුදුරජාණන් වහන්සේ කියන මහා හිරු මණ්ඩල ළඟට ගියා. ඒ බුදුරජාණන් වහන්සේ නම් වූ මහා හිරු මඩලින් ශ්‍රී සද්ධර්මයේ නම් වූ හිරු කිරණ විහිදුණා. පින්වතුනි එය පින්වන්තයි. ඇගේ ජීවිතය ආලෝකමත් වුණා. අර දුක්ගිනි ඔක්කොම නැති වෙලා ගිහිල්ලා අරහත් උත්තමාවියක් බවට පත් වුණා.
ඒ නිසා මේ දුර්ලභ මනුස්ස ජීවිතයේ පිංගතුනේ අපට තෙරුවන් මුණ ගැහුණා කියන එක ඉර මඩල දකින්නකොටත් සිහි කරගන්න. ඉර දකිද්දිත් හිතන්න මගේ බුදුරජාණන් වහන්සේ හිරු මඩල වගේ මේ ඉරෙන් විහිදෙන ලෝකයේ එළිය කරන ආලෝකය වගේ තමයි මගේ බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වූ සද්ධර්මය. ඒ ධර්මයෙන් ජීවිතේ සනසාගත් පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවනයි කියලා සිහි කර කර ඔබ තෙරුවන් සරණ යන්න. තෙරුවන් සරණට වඩා සරණක් මේ විඳවන ජීවිතයට පිංගතුනේ අපට ඇත්තේ නෑ. මේ වර්ණනාවේ කියවෙනවා මෙහෙම. බුදුරජාණන් වහන්සේ වනාහි සාරවත් කෙතක් සැකසීම පිණිස වනයක් දවන පුරුෂයෙක් වැනිය. වගා කරන්න දක්ෂ පුරුෂයෝ මුලින්ම කරන්නේ සාරවත් කෙතක් හදාගන්නට වනය දවනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ දක්ෂ පුරුෂයා වගේ. සියලු කෙලෙසුන් දවාලීමට සමත් වූ ශ්‍රී සද්ධර්මය වනය දවනා ගින්න වැනිය. අර වැඩකට නැති ගස්කොලන් දවා දමන ගින්න වගේ තමයි කියනවා කෙලෙස් දවන සද්ධර්මය. ඒ ගින්නෙන් වනේ දැවුණු කල සරු කෙතක් සැකසෙනාසේ ශ්‍රාවක සඟරුවන දැව් කෙලෙස් වනේ ඇති නිසාවෙන් ලොවෙහි අනුත්තර පින්කෙතම වනසේක. කෙලෙස් කසට කිසිවක් නැති ශ්‍රාවක සඟරුවනයි පින්කෙත. ඒ సంతානවල කෙලෙස් නෑ. ඒ సంతානවල කෙලෙස් නෑ කියලා කියන්නේ පින්වතුනි මේ සාංශාරික ගමනේ අපි විඳවන කිසිම දුකක් සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු අපේ ශ්‍රාවක මහා සංඝරුවන විඳෙන්නේ නෑ. අපි කොච්චර දුක් විඳිනවාද? හිතන්ට විඳවා වුණත් විඳවීම් නැසූ පිරිසක් සරණ යන්න ලැබුණා. සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියේ කිසි විඳවිල්ලක් නැති සැනසෙල්ලේ ජීවත් වෙච්ච උත්තමයෝ. ඒ සැනසෙල්ල කරා ඒ උතුමන් අරගෙන ගියේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඒ උදෙසා අතිශයින්ම දක්ෂ වුණා. එක සිදුවීමක් වුණා ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ ළඟ ආචාර්යවරුම ගුරුවරුම 500ක් මහණ වුණා. ගුරුවරු කියලා කියන්නේ අන් අයට උගන්වපු අය. අන් අයට උගන්වපු ගුරුවරු නිසා මේ අයන්ගේ సంతානවල තුල තිබුණා මාන්නේ. හරි මාන්නක්කාරයි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට ධර්ම දේශනා කරනකොට මේ ඇයෝ බණ අහගෙන ඉන්නවා. බණ අහගෙන හිටියාට බණ පද ගැන හිතන්නේ මෙහෙමයි. අයියෝ මේවා සරලයිනේ. මේ සරල බණ අපිට නිකන් මන්දි වගේ. අපිට ජඹුරට ඕන. අපිට ජඹුරට අහගත්තොත් එහෙම මේ ජඹුරු එක අපිට අවබෝධ කරන්න පුළුවන් අපි ගුරුවරුනේ. එහෙම හේතුව. අදට උනත් පේනවනේ මාන්නක්කාර උදවිය ජඹුර හොයන හැටි. අදට උනත්. එතකොට ඒ කාලෙත් ජඹුරු බණ කියලා හෙව්වා. ඒ හොයනකොට මේ ඇයෝ දවසක් 500 දෙනාම කතා වුණා. අපි මේ ආචාර්යවරු ගුරුවරු අපිට මේ සරලව කියන බණපද ඕනවට වඩා මේ වැඩි වගේ ඒවා මදි වගේ අපට. ඕවා ගොඩාක් අහගෙන හිටියා කියලා අපිට තේරුමක් නැහැ. අපි ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ගැඹුරු බණක් අහමු. භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි 500 දෙනාම ගුරුවරු. අපි අනිත් අයට උගන්වපු එකයි කළේ. ඉතින් අපිට හොඳ දැනුමක් තියෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ කියන බණපද අපිට සරල වැඩි. අපිට ටිකක් ජඹුරට බණක් කියන්නකෝ කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ 500 දෙනා ගැන දකිනවා. මහා කාරුණිකයන් වහන්සේට තේරුණා මේ අයගේ ජීවිතවලට ධර්මය අවබෝධ කරගන්න බැරි කෙලෙස් වනයක් තියෙනවා. ඒ වනේ තමයි මාන්නේ කියන කෙලෙස් වනේ. ඒක තමයි දවල දාන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළා මේ 500 දෙනාට මූල පරියාය කියන ගම්භීර ධර්මය. ඒ මූල පරියාය ධර්මය මේ අයන්ට දේශනා කරනකොට සවන් යුගයේ යමාගෙන අහගෙන හිටියත් කිසිවක් තේරුන්නේ නැහැ. ඒ තේරුනේ නැති ධර්මයේ ගැඹුරු වැඩි. ඒ අති ගම්භීර ධර්මයේ මේ අයන්ට තේරුන්නේ නැහැ.
ධර්මයෙන් සතුටක් උපන්නේ නැහැ. හැබැයි වෙන්න ඕන එක වුණා. මොකද්ද වෙන්න ඕන එක? මාන්නේ කියන ටික ඔක්කොම දැවිලා ගියා. මාන්නේ නැතුව ගියා. නිහතමානී වුණා. කියන ඕන බණපදයකට සවන් යුග යොමන්ට ඕන කියලා හිත පිහිටියා. මාන්නේ කඩා දැමූ මේ 500 දෙනාව බුදුරජාණන් වහන්සේට යලි මුණ ගැහෙනවා විශාලා මහනුවර ගෝතමක චෛත්‍යයේදී. ඒ ගෝතමක කියන චෛත්‍ය ස්ථානයේදී භාග්‍යතුන් වහන්සේ ඉතා කෙටි බණපදයක් මේ 500 දෙනා ආරම්භය දේශනා කළා. අභිඤ්ඤයහං වෝ භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනුභිඤ්ඤාය. මහණෙනි, තථාගතයන් වහන්සේ ඔබට ධර්මයේ දේශනා කරන්නේ විශිෂ්ට වූ ඥානයකින් අවබෝධ කරගෙන. විශිෂ්ට ඥානයක් නැතුව නෙවෙයි මේ බණ කියන්නේ. සනිදානං වෝ භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනිදානං. මහණෙනි, තථාගතයන් වහන්සේ දේශනා කරන මේ එක බණ පදයක් ගානේ හේතුවක් තියෙනවාමයි. හේතුවක් අර්ථයක් සලකාගෙනමයි බුදුරජාන් වහන්සේ බණ දේශනා කරන්නේ. හේතුවක් නැතුව නෙවෙයි. සප්පාටිහාරියං වෝ භික්ඛවේ ධම්මං දේසේමි නෝ අප්පාටිහාරියං. මහණෙනි, තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව කියලා කියන්නේ ප්‍රාතිහාර්යයක්. ප්‍රාතිහාර්ය නැතුව ධර්මයේ දේශනා කරන්නේ කියලා. දැන් මේ අයන්ගේ හිතවල මාන්නේ නැහැ. අහගෙන ඉන්නවා. බුදුරජාන් වහන්සේ වදාලා, ඉතින් මහණෙනි, විශිෂ්ට වූ ඥානයකින් ඔබට දහම් දෙසද්දී හේතු සහිතව අර්ථවත් වූ දහමක්ම දේශනා කරද්දී ප්‍රාතිහාර්ය සහිතවම ධර්මයේ දේශනා කරද්දී මහණෙනි, ඔබ ඒ අවවාදයේ අනුශාසනාව පිළිපදින්න ඕන. අලංච පනවෝ භික්කවේ තුට්ඨ්‍යා. මහණෙනි, ඔබට ගොඩාක් සතුට වෙන්න පුළුවන්. අලං අත්තමනාය, ඔබට ගොඩාක් සතුට වෙන්න පුළුවන්. අලං සෝමනස්සාය, ඔබට ගොඩාක් සොම්නස් වෙන්න පුළුවන්. සම්මා සම්බුද්ධෝ සෝ භගවා. අනේ අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගුරු උපදේශ නැතුව ධර්මය අවබෝධ කරපු සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක්. සාක්කාතෝ භගවතෝ ධම්මෝ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අපිට මේ අහන්න ලැබෙන ධර්මය කිසි අඩුවක් නැති ස්වාක්කාත ධර්මයක්. සුපටිපන්නෝ සංඝෝති. ශ්‍රාවක සංගරුවනේ වැඩපිළිවෙල ඒකාන්ත වශයෙන් හරියටම හරි. සුපටිපන්නයි. ඔබට එහෙම සතුට වෙන්න පුළුවන්. මේ විදිහේ බණපදේ දේශනා කරලා අවසන් වෙනකොට පින්වතුනි, අර 500 දෙනාම රහතන් වහන්සේලා බවට පත් වුණා. එක මොහොතින් අරහත්ත්වේ පසක් කළා. ඒ අරහත්ත්වේ පසක් කිරීම කොච්චර ආශ්චර්ය අద్භූත ජනක සිදුවීමක් වුණාද කියන්නේ. ඒ මොහොතේ මුළු මහත් ලෝකයම කම්පා වෙලා ගියා. බොහෝ කම්පනයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ තමයි ඒ 500 දෙනාව අතිශයින්ම දක්ෂ විදිහට দমনය කළේ. ඒ නිසා ඒ කාරණේ සිහි කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සරුකෙතක් සකසා ගන්නට දක්ෂ පුරුෂයෙක් වගේ. සරුකෙත සකසා ගැනීම පිණිස පුරුෂයා කරන්නේ වැඩකට නැති ගස් ටික පුච්චලා ඉවත් කරන එක. ඒ පුච්චා ඉවත් කිරීමට ඔහු පාවිච්චි කරනවා ගින්න. ඒ ගින්න වගේ තමයි සද්ධර්මය. ධර්මය නම් වූ ගින්නට හසු වී කෙලෙස් පුච්චාගෙන සාරවත් බවට පත් වූ පිරිස කවුද? සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියපු ශ්‍රාවක මහා සංඝරත්නයයි මෙහෙමත් සිහි කර කර තෙරුවන් සරණමයි අපි අපේ ජීවිතේ එකම සරණ කරගත යුත්තේ. ඊළඟට කියනවා පින්වතුනි මෙහෙම. අප බුදුරජාණන් වහන්සේ වනාහි මහා මේඝයක් වැනිය. මහා මේඝය කියලා කිව්වේ ධාරානිපාත වර්ෂාව. මහා මේඝයක්. ධර්මයේ වනාහි වැසි ජලය වැනිය. ධර්මයේ නම් වූ වැසි ජලය හැදවැටි කෙලෙස් නම් වූ දූවිලි සංසිඳවාගෙන සැනසුණු පිරිස වනාහි ශ්‍රාවක මහා සංඝරත්නයයි. පින්වතුනි, මේ තෙරුවන් වර්ණනාව ශ්‍රවණය කරලා ඉවරුනාම ඔබට හොඳට තේරෙවි. ඉර දැක්කත් තෙරුවන් සිහි කරාකි. හඳ දිහා බලාගෙනත් තෙරුවන් සිහි කරාකි. සරු කෙතක් දිහා බලාගෙනත් තෙරුවනම සිහි කරාකි. වහින වැස්ස දිහා බලාගෙනත්
තෙරුවනම සීකරයකි. හරිම ආසිරිමත්. අපේ බුදුරජාණන් වහන්සේ ළඟට එනවා භික්ෂූන් වහන්සේලා 39ක්. මේ 39ක් වූ භික්ෂූන් වහන්සේලා සංසාර ගමනේ ගොඩාක් ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙච්ච පිරිසක්. මේ අයට තියෙනවා පින. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා නේත්‍රයට මේ අයගේ පින පේනවා. නමුත් මේ වෙනකොටත් මේ අය කෙලෙස් සහිතයි. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ 30 දෙනාව අරහත්ත්වයට පත්වීම පිණිස මං හික්මවන්න ඕන. ඒ අරහත්ත්වයට පත්වීම උදෙසා පවතින සද්ධර්මයක්ම මං දේශනා කරන්න ඕන. ඒ 39 මෙහිම වාඩි වුණා. වාඩි වුණාම භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි ඔබට මේ ගැන කුමක්ද හිතෙන්නේ? මේ අති දීර්ඝ සංසාර ගමනේ ඔබ ඉපදෙමින් මැරෙමින් එනකොට මහණෙනි ඔබේ ඇස් දෙකින් කඳුළු හලන්ට ඇති අම්මා මැරුණා කියලා. අනේ මගේ අම්මා මිය ගියා කියලා මහණෙනි ඔබ අඬලා ඇති සසරේ. ගොඩාක් අඬලා ඇති. මහණෙනි ඔබට මොකක්ද හිතෙන්නේ? එහෙම මව්ගේ වියෝවෙන් ඔබ අඬනකොට ඔබේ ඇස් වලින් වැහිච්ච කඳුළුද වැඩි ඇත්තේ? එහෙම නැත්නම් සතර මහා සමුද්‍රයේ ජලයද? ඒ භික්ෂුන් වහන්සේලා තමන් වහන්සේලා ඉගෙනගත්ත පුරුදු කරපු ධර්මයේ ගැන හොඳට කල්පනා කළා. කල්පනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට හිතෙන හැටියට නම් මේ සංසාර ගමනේ අති බිහිසුණු බවත් එක්ක සලකනකොට මව්ගේ වියෝව නිසා සංසාර ගමනේ අපි අඬපු කඳුළුම වැඩි ඇති. මහා සාගරයේ එච්චර ජලයෙන් නැතුව ඇති. බුදුරජාන් වහන්සේ වදාලා සාදු සාදු මහණෙනි. මහණෙනි මව්ගේ වියෝවෙන් ඔබ හැඬූ කඳුළු මහා සමුද්‍රයේ ජලකඳ ඉක්මවා ගියා. පියාගේ වියෝවෙන් ඔබ හැඬූ කඳුළු මහා සමුද්‍රයේ ජලය ඉක්මවා ගියා. ඔබට හිටපු මොළ කැටි දරුවන්ගේ වියෝවෙන් ඔබ හඬනකොට ඒ හේතුවෙන් ගලා ගිය කඳුළු මහා සාගරයේ ජලය ඉක්මවා ගියා. ඔබ ආදරය කරන අය අහිමි වෙද්දී ඔබ හඬනකොට ඔය ඇස් වලින් වැහුණු කඳුළු මහා සාගරයේ ජලය ඉක්මවා ගියා. පින්වතුනි පුදුම විඳවිල්ලක් නේ අපි විඳවලා තියෙන්නේ මේ සසරේ. අපි තාම අඬනවා. අපේ ඇස් වලින් තාම කඳුළු වෙනවා. අපි තාමත් කඳුළු කියන සයුර පුරවනවා. කවද්ද මේක ඉවර වෙන්නේ? කවද්ද ඉවර වෙන්නේ? හරියට තෙරුවන් සරණ ගැලපිච්ච දවසට වෙන දවසක නම් මේක ඉවර වෙන්නේ. මේ කඳුළු හෙලන ගමන ඉවර වෙයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේව හදවතින්ම සරණ ගියොත්. මේ කඳුළු හෙලන ගමන ඉවර වෙයි. ධර්මයේ හදවතින් සරණ ගියොත්. ශ්‍රාවක මහා සංඝරත්නය හදවතින්ම සරණ ගියොත්. හදවතින්ම තෙරුවන් සරණ ගිහිල්ලා හිටපු අර 30 දෙනා වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා මහණෙනි මේ දුක් විඳිමින් යන සසර අතහරින්න හරි විස්මයජනකයි අතහැරියා. සසර ගමන අතහැරියා. රහතන් වහන්සේලා බවට පත් වුණා 30 දෙනා වහන්සේම. බලන්න පින්වතුනි භාග්‍යතුන් වහන්සේ වනාහි මහා වර්ෂාවකි. සද්ධර්මයේ වනාහි ඒ වර්ෂාවේ තියෙන සිහිල් වූ දියදහරයි. ඒ දියදහරෙන් කෙලෙස් දුහුවිලි සංසිඳවාගෙන සැනසුණු පිරිස ශ්‍රාවක මහා සංඝරත්නයයි වර්ෂාවක් දකිද්දි හදවතින්ම තෙරුවන් සරණම යන්න. ඊළඟට මෙහි කියවෙනවා මෙහෙම. බුදුරජාණන් වහන්සේ වනාහි අශ්වයන් දමනය කිරීමෙහිලා අතිශයින්ම දක්ෂ අස්ස ධම්ම සාරති වූ පුරුෂයෙක් වැනිය. ධර්මය වනාහි අශ්වයන් දමනය කරන ශිල්පයයි. ශ්‍රාවක මහා සංඝරත්නය වනාහි මනා ශිල්පයෙන් හික්මී දමනය වූ අශ්වයෝ වැනිය. දමනය වෙන්ට දක්ෂ ආජානීය අශ්වයෝ පුහුණු කරන්ට දක්ෂ කෙනෙක් ළඟට ආවට පස්සේ ශිල්පි ගානට අල්ලගෙන ඉක්මනට දමනය වෙනවා.
ඒ වගේ තමයි ශ්‍රාවක මහා සංඝරත්නය. තෙරුවන් සරණී පිහිට ලබාගෙන සැනසෙච්චි පිරිස භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා එක අවස්ථාවක භික්ෂුවක්. ඒ භික්ෂුන් වහන්සේ එන්නේ අරතියෙන් ඒ භික්ෂුවට ඕන සිවුරු අරින්න. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා කිව්වා ස්වාමීනි මට පැවිද්ද ඇති වගේ ස්වාමීනි මං සිවුරු අරිනවා. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුව ඔබ සිවුරු අරින්ට කල්පනා කරනවා නම් ඔබ සිවුරු අරින්ට. හැබැයි භික්ෂුව සිවුරු ඇරලා ඔබ මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ? ගිහි ජීවිතයක් පටන් ගන්නට ඔබට යම් හෝ වත්කමක් තියෙනවද භික්ෂුව? එතකොට ඒ භික්ෂුව කියනවා ස්වාමීනි මට මගේ තාත්තා කහවණු 100ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ කහවණු 100 ස්වාමීනි මටයි අයිති. මං ඒ කහවණු 100න් ස්වාමීනි මගේම කියලා ජීවිතයක් පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආ භික්ෂුව දැන් ඉතින් ඔයා කොහොමත් සිවුරු වරින්ට ඉන්නේ කියන්නේ. එහෙනම් අන්තිම වතාවට මං කියන එක කරනවද? එහෙමයි ස්වාමීනි කිව්වා. එහෙනම් හොඳ භික්ෂුව වගේ ගිහිල්ලා ගල් කැට 100ක් අහුලන් එන්න. අනේ මේ අවුරුදු 20ක් 25ක් 30ක් විතර වෙන තරුණ භික්ෂුව පුංචි ළමෙක් වගේ ගියා. පුංචි ළමයි ගල් කැට අහුලනවා වගේ ගණන් කර කර ගල් කැට 100ක් අහුල ගත්තා. මේ ගල් කැට මුලත් අරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. බුදුරජාණන් වහන්සේ ළඟ පළඟ බැඳගෙන වාඩි වුණාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හා භික්ෂුව දැන් ඔය තියෙන්නේ ඔයාගේ කහවණු 100 කියලා හිතන්න. දැන් ඔන්න ඔයා සිවුරු ඇරියා. සිවුරු ඇරලා ජීවිතේ පටන් ගන්න හැටි මට කියන්න. දැන් මේ භික්ෂුව කියනවා පොඩි ළමයෙක් වගේ ස්වාමීනි මම මුලින්ම කරන්නේ කුඹුරක් කරන්න පුළුවන් විදිහට හොඳ ඉඩම් කෑල්ලක් ගන්නවා. ඒ භික්ෂුව මේ කාලේ ඉඩමක් කොච්චරක් විතර වෙයිද? ඔන්න අපි හිතමු ඉඩමට කහවණු 12ක් යනවා කියලා. කහවණු 12ක් අයින් කළා. ඊළඟට භික්ෂුව ඉතින් කුඹුරු කරන්න බෑනේ හරක් නැතුව හරක් ගන්න එපැයි. හරකුන්ට අයින් කළා. උදළු එපැයි උදළු වලට අයින් කළා. නගුල් එපැයි නගුලට අයින් කළා. දැන් මේ එකින් එක මේ භික්ෂුව අයින් කරනවා ගල් කැට. අයින් කරනකොට තව අවශ්‍යතා තියෙද්දී ගල් කැට ඉවර වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා කෝ භික්ෂුව ඔයාගේ කහවණු ඉවරයිනේ. කොහොමද ඔයා පටන් ගන්නෙ? ආන්න භික්ෂුවට ඇසෙරුණා. බලන්න දමනය. බලන්න ඒ හික්මවපු විදිහ. ඒ හික්මවීම කරන්න පුළුවන්නේ මේ ලෝකේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට විතරයි. බුදුරජාණන් වහන්සේ සිහි උපන් භික්ෂුවට කියනවා නකහ පන වස්සේන තිත්ති කාමේසු විජ්ජති. භික්ෂුව කහවණු 100ක් ගැන කවර කතාද? කහවණු වැස්සක් වැස්සත් සාමාන්‍ය මිනිසෙකුගේ හිත පිරෙන්නේ තෘප්තිමත් වෙන්නේ. අපස්සාදා දුක්ඛ කාමා භික්ෂුව මේ කාමය කියලා කියන්නේ අල්ප ආස්වාදයක් තියෙන දුක් ගොඩක් බව හොඳට දකින්න. සජීවී කාම කියලා කියන්නේ භික්ෂුව අල්ප ආස්වාදයක් තියෙන මහා දුක් ගොඩක්. ආදරය කරන අය, දරුවෝ, බිරිඳ ස්වාමියා, ඥාතීන්, හිතමිත්‍රාදීන් මේ හැම දෙයකට කියනවා පින්වතුනි සජීවී කාම. සජීවී කාමය කියලා කියන්නේ එකට ප්‍රියව බැඳී ඉන්නකොට චූටි සොම්නසක් තියෙන මහා දුක්ඛන්දරාවක්. ඇයි එකට ඉන්න අය එකට ඉදින්දීම ලෙඩ වෙනවා. ඔත්පල වෙනවා. බැරි ගැහෙනවා. මැරිලා යනවා. ඒ අය ඉද්දීම සමහරවිට ඒ සියලු දෙනා අත්හැරලා අපිට යන්න වෙනවා. මහා විඳවිලි චූටි සැනසෙල්ලක්. අල්ප ආස්වාදයක් දුක් ගොඩක්. අජීවී කාම වශයෙන් පවතින ධනය, වතුපිටි, දීපල, යාන වාහන මේ ආදී සියලු දේත් පින්වතුනි චූටි ආස්වාදයක් තියෙන දුක්ඛන්දරාවක්. ඕක නුවණින් දකින්න. ඕක නුවණින් දැකලා භික්ෂුව මේ කියලු කෙලෙස් දුරු කරගෙන ලබන අමෘත නිවනට මාස කරන්න කිව්වා.
අනේ භික්ෂුව දමනය වුණා. සිවුරු වරින්ට හිටි භික්ෂුව සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. භාග්‍යතුන් වහන්සේ තමයි දමනය කරන්න අතිශයින්ම දක්ෂ. ඒ දමනය කිරීමට පාවිච්චි කරන ශිල්පය තමයි සද්ධර්මය. ඒ ශිල්පයට හික්මි මනාව දමනය වූ පිරිස ශ්‍රාවක මහා සංඝරත්නයයි මෙහෙම සිහි කරලා හදවතින්ම තෙරුවන් සරණ යන්ට. අප බුදුරජාණන් වහන්සේ වනාහි මිත්‍යා දෘෂ්ටි නම් වූ දරුණු හුල් උදුරා දැමීමට දක්ෂ ශෛල්‍ය වෛද්‍යවරයෙක් වැනිය. මේ ජීවිතවල ඇනෙනවා පින්වතුනි මිත්‍යා දෘෂ්ටි කියලා උලක්. සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇඟවල් පසාරු කරගෙන යන්න උල් ඇනෙනවා. ඒ උලටත් අපි කියනවා දරුණු උලක් ඇනුනා කියලා. ඇතැම් උල් ඇනුනහම මිනිස්සු මරණයට පත් වෙනවා. එක්ක මාරාන්තික වෙනවා. සාමාන්‍යයෙන් මේ පරිබාහිරව ඇනෙන උලකට පුළුවන් පින්වතුනි මාරාන්තික වේදනාව උපද්දන්ට හෝ මරා දාන්න විතරයි. වෙන මොකුත් කරන්න බෑ. හැබැයි මිත්‍යා දෘෂ්ටි කියන හුල ඇනුනොත් ඒ ඇනිච්චි හුල නිරේට අරන් යනවා. පෙරේත ලෝකෙට අරන් යනවා. තිරිසන් ලෝකෙට අරන් යනවා. කල්ප කෝටි ගණන් උඩට එන්න දෙන්නේ. බලන්න භයානකම. සාමාන්‍ය උලක් ඇනුණු ගලව ගන්නට නම් ඕන තරම් වෙද්දු මේ ලෝකේ ඇති. එනමුත් මිත්‍යා දෘෂ්ටි කියන වැරදි අදහස් කියන හුලක් ඇනුනොත් ඒක ගලවන්නේ කවුද? ඒක ගලවාලිය හැක්කේ මේ ලෝකේ බුද්ධං සරණං ගච්ඡාමි කියා අපි සරණ යන බුදුරජාණන් වහන්සේට පමණි. ඒ මිත්‍යා දෘෂ්ටි ගලවන ශිල්පය ධර්මයයි. ධර්මයේ නම් වූ ඔසුව ලැබ මිත්‍යා දෘෂ්ටි නම් හුල් ගලවාගෙන සුවපත් වූ පිරිස වනාහි ශ්‍රාවක මහා සංඝරත්නයයි හරිම ලස්සනයි. භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා ඒ කාලේ නිරාගමිකෙක්. ඔය අදත් ඉන්නේ. ඒ කාලේ එච්චර හිටියේ නෑ. ඒ කාලේ එච්චර නිරාගමිකයෝ හිටියේ නෑ. නමුත් නිරාගමිකයොත් එහින් මෙහින් ඉඳලා තියෙනවා. නිරාගමික කෙනෙක් ආවා බුදුරජාණන් වහන්සේ ළඟට. එයා මුකුත් පිළිගන්නේ. එයා පිළිගන්නේ දෙවියන් වහන්සේ මෙව්වා කියන එක පිළිගන්නෙත් නෑ. හේතුඵල ධර්මයේ පිළිගන්නේත් නෑ. වෙන මුකුත් දෘෂ්ටියක් පිළිගන්නේ. කිසිම ආගමක් පිළිගන්නේ. මෙයා ඇවිල්ලා කිව්වා ස්වාමීනි මම කිසිම ආගමක් පිළිගන්නේ. ඒක තමයි මගේ දැක්ම. ඒක තමයි මගේ දෘෂ්ටිය කිව්වා. මං ওই කිසිම ආගමකට ආස නැහැ. මං ওই කිසිම දර්ශනයකට ආස නැහැ. මං ඒ කිසි එකක් පිළිගන්නේ නැහැ කිව්වා. බුදුරජාන් වහන්සේ ඔහුට කෙලින්ම අහනවා කිසිම ආගමක් පිළිගන්නේ නැහැ කියන එකට ඔහේ ආසයි නේද කිව්වා. තේරුණාද කියපු දේ? මං කිසිම එකක් පිළිගන්නේ නැහැ කියන දෘෂ්ටිය ඔහු වැළඳගෙන. මං නිරාගමිකයෙක් කියන දෘෂ්ටිය ඔහු වැළඳගෙන. ඒ දෘෂ්ටියට ඔහු යහුවෙලා නේද ඉන්නේ කියලා ඇහුවා. සිහිය උපන්නා. සිහිය උපන්න ගමන් භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටෙනවා ස්වාමීනි මට වැරදුනා. මට පිහිටක් වෙන්න. ඒ කාලේ ඉතින් මිනිස්සයාට තිබුණු දක්ෂකම ඒක පින්වතුනි. ඒ කාලේ මිනිස්සයා අදට වඩා මානසික මට්ටමින් ඉහළයි. අද කාලේ මිනිස්සු වගේම ඒ කාලේ මිනිස්සුන්ට මේ විදිහටම අංගපසංග මේ ඔක්කොම තිබුණේ. නමුත් මානසික මට්ටම් ගත්තාම අදට වඩා දක්ෂතාවලින් වැඩි මිනිස්සු. තමන් වැරදි අදහසක හිටපු එක සැනින් අත්හැරියානේ. අත්හැරලා බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳ වැටුණා. ඒ භාග්‍යතුන් වහන්සේ නම් වූ මහා ශෛල්‍ය වෛද්‍යවරයාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ කියන ශිල්පයෙන් ඔහුගේ මිත්‍යා දෘෂ්ටි කියන හුල ගැලෙව්වා. ධර්ම ඖෂධින්ම ඔහුව සුවපත් කළා. රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඉතින් මේ කාරණෙත් සිහි කරන්න ඕන. සිහි කරමින් හදවතින්ම තෙරුවන් සරණම යන්න ඕන. බුදුරජාණන් වහන්සේ වනාහි අවිද්‍යා මෝහ පටලය ඉවත් කිරීමට දක්ෂ අතිශයින්ම දක්ෂ වූ අක්ෂී වෛද්‍යවරයාණෝය
මේ ලෝකයේ පිංගුතුනේ ඇස් තියෙනවා. ඒ ඇස් අතරේ අපි කියනවා සාමාන්‍යයෙන් මේ පේන ඇහැට මස් ඇස. මස් ඇස කියලා කියන්නේ මේක මස් වලින් හැදුණු නිසා. තව තියෙනවා හිත දියුණු කරපු උත්මය උපදවා ගන්න හැක්. ඒකට කියනවා දිවැස. තවත් තියෙනවා ඇසක්. ඒක තමයි ජීවිතේ වටිනම ඇහැ. නුවණැස. මොකක්ද ඒ ඇහැට කියන්නේ? පඤ්ඤා චක්ඛු නුවණ නම් වූ ඇස. සාමාන්‍ය ඇහැක් නොපෙනී ගියා කියලා ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. ඒක ලොකු අඩුවක් නෙමෙයි. ඒක ලොකු අලාභයක් නෙමෙයි. මේ ලෝකේ ඇතැන් ඒවා දකින්නකොට හිතනවා ඇස් නොතිබ්බා නම් හොඳයි කියලා. එහෙම ඒවා දකින්න ලැබෙන්නේ නැද්ද මේ ලෝකේ? මේවා දකින්ට මගේ ඇස් නොතිබ්බා නම් හොඳයි කියලා හිතෙන කාලකන්ණි සිදුවීම් මේ ජීවිතේ අපිට දකින්න ලැබෙන්නේ නැද්ද? ඒ ඇස නොතිබ්බත් නුවණැස නැත්තම් ජීවිතේ මොකුත් නැහැ. ඒක නිකන් පිළිමයක් වගේ. ඒක නිකන් සිමෙන්තියෙන් කරපු ජීවිතයක්. නිකන් ගලකින් කරපු ජීවිතයක්. අජීවී වස්තුවක් වගේ නුවණ නම් වූ ඇස නැත්තම්. ඒ නිසා මේ නුවණ කියන ඇස තමයි ජීවිතේ වටිනාම දේ. නුවණ කියන ඇහැ වැහිලා යනවා මුලාවෙන්. ඇස් වලට සුද ආපුවම වැහිලා යනවා වගේ නුවණ කියන ඇහැට එන සුද තමයි මුලාව. මෝහය. මෝහය කියන පටලය ඉවත් කරන්නට අතිශයින්ම දක්ෂ අක්ෂී වෛද්‍යවරයා කියලා කියන්න පුළුවන්නේ අපි සරණ ගියපු අපේ බුදුරජාණන් වහන්සේටයි. ධර්මයේ නම් ඒ මෝහ පටලය ඉවත් කරන ශිල්පයයි. දහම් ඔසුව නිසාවෙන් අවිද්‍යාව නම් වූ මෝහ පටලය ඉවත් කරගෙන නුවණැස පාදාගත් පිරිස වනාහි ශ්‍රාවක මහා සංඝරත්නයයි. පින්වතුනි හොඳට මතක තියාගන්න. අපි මේ ලෝකෙට උපදිනකොට අපිට මස් ඇස තියෙන්න පුළුවන්. හැබැයි අපි හැම දෙනෙක්ගෙම නුවණැස කියන එකට සුද ඇවිල්ලා තියෙන්නේ. නුවණැස කියන එකට සුද ඇවිල්ලා තියෙන්නේ හැම කෙනෙකුගේම උපතින්ම. අවිද්‍යාව කියන එකෙන් වැහිලාමයි මේ ජීවිතේ තියෙන්නේ. ඒ සුද ඉවත් කරගන්න පුළුවන් නේ බුදුරජාණන් වහන්සේ කියන ඒ මහා අක්ෂී වෛද්‍යවරයාණන් වහන්සේ ඇස් පාදන මුනිදුන් ළඟට ආවොත් විතරමයි මේ ඇස්වල සුද ඇරගන්න ලැබෙන්නේ. අනිත් අය ඔක්කොම නුවණැස කියන එක වහගෙන ඉඳලා වහගෙනම මැරිලා යනවා. ඇස් පාද ගන්න ලැබෙන්නේ. මේ සාංශාරික ගමනේ යන සත්වය අතරේ ඇස් පාගදාගෙන ලෝකේ සත්‍ය නුවණැසින් දැක්කා නම් දැක්කේ ශ්‍රාවක මහා සංඝරත්නය විතරයි. ඔබ ඔබේම කණ්ණාඩියෙන් ඔබේම ඇස් දෙක දකිනවා. ඒ ඇස් දකින්නකොට පින්වතුනි සිහි කරගන්න තෙරුවන් සරණ. හැමදාම කණ්ණාඩියෙන් මූණ බලනකොට ඔබ ඔබේම ඇස් දකිනවා. ඔබ සිහි කරගන්න. මට මේ ඇස් දෙක තිබුණාට මගේ නුවණැසට සුද ඇවිත් තියෙන්නේ. මගේ ඒ නුවණැස මට පාදලා දෙන්නේ මං සරණ ගියපු බුදුරජාණන් වහන්සේ. ඒ නුවණැස මට පාදා ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒ නුවණැස පාදාගෙන සැනසෙච්චි ශ්‍රාවක සංගරුවනට වැඳ මං නුවණැස පාදා ගන්නට මහන්සි ගන්න ඕන කියලා ඔබ හිතන්ට. බලන්න පින්වතුනි කේමා කියන බිසෝන් වහන්සේ අතිශයින්ම රූප සෝභා ඇති තැනැත්තියක්. ඇය බිම්බිසාර මහරජුරුවන්ගේ අගබිසෝ වුණා. ඇය තමන්ගේ රූපෙන් මත් වෙලා. තමන්ගේ රූපේ නිතර හැඩ කර කර ඇය වාසය කළා. තමන්ගේ රූපෙන් ඇය ගොඩාක් ආඩම්බර වුණා. ඇය ඇසුරු කරන්න කැමති වුණේ ලස්සන නැති කවුරුත්. ඇය ඇසුරු කළේම ලස්සන අය. ඇගේ යෙහෙළිය ඔක්කොම ලස්සනයි. ලස්සනට ඉන්න ඕන, පිළිවෙලකට ඉන්න ඕන, මේකප් කරන්න ඕන. ඒ අයම විතරයි ඇය ඇසුරු කළේ. වෙන අය ඇසුරු කළේ නැහැ. ඇගේ යෙහෙළියක් ඇයට වැරදි පණිවිඩයක් දුන්නා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන. ඇයට කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට නම් කේම ඔයා යන්න එපා.
අම්මෝ ඒ බුදුරජාණන් වහන්සේ මේ රූපයට ගරහන ගැරහිල්ලක්. මේ රූපය ගැන ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ අසූචි කලේ කියලා. අම්මෝ බුදුරජාණන් වහන්සේ ළඟට නම් ඔයා යන්න එපා. උන්වහන්සේ ලස්සනට ඊරිසේ කිව්වා. ඒ නිසා කේමා වැරදි වැටහීමක හිටියේ. අවසානයේ බිම්බිසාර රජුරුවන්ගේ උපායකින් ඇයට භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න සිදු වුණා. එය දැන් පියවර තබමින් බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. කාළඟටද මේ යන්නේ පිංගුතුනේ? ඇස්පාදන මුනිදුන් ළඟට යනවා. නුවණැස කියන එක වහගෙන ඉන්න ඇය ඇස්පාදන මුනිදුන් ළඟට යනවා. ඒ යනකොට ඇයට පේනවා භාග්‍යතුන් වහන්සේ ළඟ පවන් සලමින් ඉන්නවා ස්ත්‍රියාවක්. අතිශයින්ම රූප සෝභා ඇති. හිතාගන්න බැරි තරම් ලස්සන දිව්‍යමය ශරීරයක් තියෙන ලස්සන ස්ත්‍රියාවක්. ඇය සමීපයට ගියාම තමන්ගේ කිසි බැබලිල්ලක් නෑ කියලා කේමාට තේරුණා. කේමාට වඩා 1000 ගුණයක් ලස්සනයි භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්න කෙනා. කේමා බුදුරජාණන් වහන්සේවත් දකිනවා භාග්‍යතුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන පුදුමාකාර සුන්දරත්වයක්. ඇයට ඒ ගමම්ම තේරුණා මගේ යාළුවා මට කියලා තියෙන්නේ පට්ටපල් බොරු කියලා. ඇය භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණපද ඇය අහගෙන ඉන්නවා. හැබැයි යගේ නෙතු යමු වෙලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ ළඟ පවන් සලමින් ඉන්න අර ස්ත්‍රී රුව දෙසටයි. බුදුරජාණන් වහන්සේ එරදියක් කළා. ඒ ස්ත්‍රී රුව අනුක්‍රමිකව වේගින් වයසට යන්න සැලැස්සුවා. පින්වතුනි අපි වයසට යනවා කොහොමත් අවුරුදු 60 70 75 වෙනකොට අපි කොහොමත් අනුක්‍රමිකව වයසට යනවා. බුදුරජාණන් වහන්සේ ඒක විනාඩි කිහිපයක් ඇතුලේ සිද්ධ වෙන ආකාරය පෙන්වුවා. ඒක දකිනකොට කේමාගේ නුවණැස පෑදුනා. කේමාගේ නුවණැස කියන එක පෑදුනා. භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට රජසැප එපා. මට රාජ මන්දිරේ එපා. මට සැරසිලි එපා. මට භාග්‍යවතුන් වහන්සේ සමීපයේ සැනසිල්ලේ දහමේ හැසිරෙන්න ඕන. ස්වාමීනී මාව පැවිදි කරගන්නාසේක්වා. මාව උපසම්පදා කරනසේක්වා කියලා ඉල්ලුවා. ඒ කේමා බිසවුන් වහන්සේ සැරසිලි ඉවත් කොට පැවිදි වුණා. නුවණැස පාදාගෙන අරහත් උත්තමාවියක් බවට පත් වුණා. ආන්න තෙරුවන් සරණ සිහි කරන්ට ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල ජීවිත සනසවාගත්ත සංගරුවන ගැන සිහි කරන්ට ඒ උත්තමයෝ තමයි නුවණැස පාදාගත්ත පිරිස කියලා. මෙහි සඳහන් වෙනවා මෙහෙම. සියලු කෙලෙස් රෝග දුරු කිරීමට දක්ෂ හේයින් බුදුරජාණන් වහන්සේ අතිශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙකු වෙනිය. ධර්මය වනාහි සියලු රෝග දුරු කරවන ශිල්පයයි. කෙලෙස් රෝග දුරුකොට සුවපත් වූ සංගරුවන වනාහි නිරෝගී බවට පත් වූ පිරිස වෙනිය. ලෙඩ වෙලා ඉන්න මිනිස්සෙක් බෙහෙතක් හොයාගෙන යනකොට දක්ෂ වෙදෙක් හම්බුනොත් එහෙම සුවපත් වෙනවා. ආන් ඒ වගේ පින්වතුනි කෙලෙස් වලින් මේ ජීවිත ලෙඩ වෙලා රාග ద్వේෂ මෝහ වලින් ලෙඩ වෙලා ඊළඟට මේ ජීවිතේට එන ලෙඩ තියෙනවා. විසඳුමක් නැති ලෙඩ. නාගි වීම කියලා කියන්නේ විසඳුමක් නැති ලෙඩක්. මොන මොන ලෙඩවලට විසඳුම් තිබුණත් නාකි වෙනවාට විසඳුම් නැහැ. නාකි වෙනවාමයි. මරණය කියලා කියන්නේ විසඳුමක් නැති ලෙඩක්. ආදරය කරන අය අහිමි වීම කියලා කියන්නේ විසඳුමක් නැති ලෙඩක්. මේ ලෙඩ දුක් වලට ಜಾති ආගම් බෙහෙත නැතුව මේ මුළු ලෝකයම පත් වෙලා ඉන්නවා කියන එක නොපෙනේද? ඉතින් ඒක පෙනෙන්නේ නැත්තම් මෝඩකම විනා පින්වතුනේ වෙන මොකද්ද? මේ ලෝකයේ දිහා බලනකොට මිනිස්සු ඔක්කොම වයසට යාම ඉස්සරහා අසරණයි, ලෙඩවීම ඉස්සරහා අසරණයි, මරණය ඉස්සරහා අසරණයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම ඉස්සරහා අසරණයි කියලා පේන්නේ නැත්තම් යම් මිනිසෙකුට
ඒ මිනිස්සයා මොන වගේ සමාජ මට්ටමක හිටියත් මොන ආගමික දර්ශනයක හිටියත් මොන භාෂාව කතා කළත් මේ චුට්ට තේරෙන්නේ නැත්නම් ඒ මිනිස්සයා මෝඩයෙක්නේ. ඒ මිනිස්සයාට මෝඩ කියනව ඇරෙන්න වෙන වචනයක් නැහැනේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්නට මේ ජීවිතය තුළ මේ රෝගය තියෙනවා. කෙලෙස් රෝග, සාංසාරික රෝග. මේ රෝගී සුවපත් කරන්න තියෙනවා ඊටාම වටිනා ඖෂධයක්. ඒ වටිනා ඖෂධය තමයි ධර්මය. ධම්මෝසධෝ සමං නත්ති. ධර්මයේ නම් වූ ඖෂධයට සමාන තවත් ඖෂධයක් නැත. ඒතම් පිවත භික්කවෝ මහණෙනි ඒ පානය කොට සුවපත් වේයල්ලා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ මහා ඔසුව ලෝකයට දන් දෙන මහා වෛද්‍යවරයා කවුද? අපි සරණ ගියපු අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ තමයි වින්වතුනේ ලෝකේ සැනසුමම දන් දෙන, සැනසුමම උදා කරවන මහා වෛද්‍යවරයා කියලා කියන්න පුළුවන්නේ අපේ බුදුරජාණන් වහන්සේට. බලන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට කෙලෙස් වලින් ලෙඩ වෙච්ච අය ආවා. ඒ ආපු අය අතරේ ඔබ අපි කවුරුත් දන්න කෙනෙක් අම්බපාලි. අම්බපාලි කියලා කියන්නේ වෙසඟනක්, ගණිකාවක්, වෛශ්‍යාවක්. ඇය තමන්ගේ මේ ශරීරය නොඑක් ආකාරයෙන් සරස හරියට වැද්දෝ සත්තුන්ට උගුල් අටවනවා වගේ පුරුෂයන්ට උගුල් අටවටව හිටපු කෙනෙක්. ඇය එක එක විදිහේ වස්ත්‍ර අඳිනවා. ඒ අඳින වස්ත්‍රයක් අඳින්නේම මේ මිනිස්සු ටිකක් වැඩිපුර මගේ පැත්තට ආකර්ෂණය වේවා කියන අදහසින්. ඇයි නොයෙක් විදිහට මල් ගවසනවා. ඒ මල් ගවසන්නේ මිනිස්සු ආකර්ෂණය කරගන්නට. ඒ විදිහට හිටපු ඇය රාගයෙන් මත් වෙලා ලස්සන පුරුෂයෙක් දැක්කොත් එහෙම ඒ ලස්සන පුරුෂයා තමන්ගේ ළඟට කැඳවා ගන්නට ඇය බලවත් කැමැත්තකින් ඉන්නවා. ඒ ලස්සන පුරුෂයාත් එක්ක යහංගත වෙන්න ඇය ආසාවෙන් ඉන්නවා. ඇය වෙසඟනක්. රාගය කියන රෝගයෙන් හොඳටම ලෙඩ වෙලා ඇය බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. භාග්‍යතුන් වහන්සේ ඇයට ධර්මයේ දේශනා කළා. ධර්මයේ කියලා කියන්නේ සියලු රෝග නසන ඖෂධය. ඇය සියලු රෝග නසාගත්තනේ. සියලු රෝග නසාගෙන ඇය සැනසුණා. අම්බපාලි අරහත් උත්තමාවියක් බවට පත් වුණා. එනිසා සිහි කරන්ට, සිහි කර කර තෙරුවන් සරණම යන්ට. බුදුරජාණන් වහන්සේ වනාහි හිමාලය පර්වත රාජයා වැනිය. ධර්මය වනාහි හිමාල පර්වත රාජයාගේ ඇති සියලු රෝග නසනා අද්භූත ඖෂධ වැනිය. ඔය හිමාලය කියලා කියන්නේ ගොඩාක් ඖෂධ තියෙන මේ පර්වතයක්. එහි තියෙනවා ගොඩාක් දරුණු රෝගවලට පවා බෙහෙත්. එනිසා හිමාලය ගැන අතීත ඍෂිවරු කිව්වේ ඖෂධ වලින් පිරිච්චි වනාන්තරය කියලා. හිමාල වනයේ ගොඩක් ඖෂධ තියෙනවා. එතකොට මෙහි උපමා කරනවා භාග්‍යතුන් වහන්සේ හිමාල පර්වත වගේ. ධර්මය කියලා කියන්නේ හිමාල පර්වතයේ තියෙන ඒ අద్භූත ඖෂධ වගේ. සඟරුවන වනාහි හිමාලයෙන් ගත් ඖෂධ නිසාවෙන් සියලු රෝග සුවපත් කරගෙන සැනසෙච්චි ජනයා වගේ. පින්වතුනි, අපි මේ සාංශාරික ගමනේ ලෙඩ වෙලා අපි සුවපත්ව යනවා නෙමෙයි. ඒ ලෙඩ වෙලා යන ගමනේ එය නසා ගන්නට නම් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා ධර්මයේ කියන ඖෂධය ගන්නට ඕන. වෙන පිළිවෙලක් නැහැ. ඒ පිළිවෙල අපි හදාගන්නා තෙක්, තෙරුවන් සරණට පැමිණෙන තෙක් සාංශාරික ගමනේ විඳවන විඳවිලි නවතී කියලා නම් හිතන්න එපා. ඉබේ නවතින්නේ. ඉබේ නවතින්නේ. තෙරුවන් සරණට පැමිණිලාමයි නවත්තන්න තියෙන්නේ. වෙන පිළිවෙලක් මේකේ ඇත්තේම නැහැ. වෙන පිළිවෙලක් නැහැ. බලන්න මේ සංසාර ගමනේ විඳවන්න වෙන දුක් ගැහැට එක අම්මා කෙනෙක් භාග්‍යතුන් වහන්සේ හොයාගෙන එනවා. ඒ අම්මාගේ මූණේ කිසිම හිනාවක් නැහැ. ඒ අම්මගේ හදවතේ කිසිම සැනසෙල්ලක් නැහැ.
ඒ අම්මගේ ඇස්වල හැබැයි එකම කඳුලක් වන්නේ හේතුව අඬලා කඳුළු අවසන් වෙලා. කඳුළු වියලී ගිහිල්ලා. අඬන්ට තවත් කඳුලක් නැහැ. ඒ තරම් ජීවිතේ විඳවලා. භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා ඇගේ කතාව කියනවා. ස්වාමීනි, මං තරුණ වයසේම විවාහ වුණා. තරුණ වයසේ විවාහ වෙච්චි මට එක දුවෙක් උපන්නා. ඒ දුව ඉපදිලා ස්වාමීනි ටික දවසක් යනකොට මගේ බේබදු මිනිස්සයා ඇවිල්ලා මාත් එක්ක රණ්ඩු කරගත්තා. ඒ රණ්ඩුව අතරමඟදී දුව අඬනවා ඇහිලා මගේ බේබදු මිනිහා මගේ දරුවා වල්ලලා විසික් කළා. ඒ දරුවාගේ ඔළුව ඇඳ විට්ටමේ වැදුනා. මං හිතුවේ මැරුණා කියලා. ස්වාමීනි, මං ඒ ගෙදරින් බැහැලා හිස හැරිච්ච යතේ ගියා. ආයත් ස්වාමීනි අවුරුද්දක් දෙකක් ගත වෙනකොට මං වෙනත් විවාහයකටපත් වුණා. ඒ විවාහයෙනුත් මට දරුවෙක් ලැබුණා. ඒ පුතෙක්. ඒ පුතාව වඩාගෙන ස්වාමීනි මං දවසක් යම් කටයුත්තක් පිණිස වෙළඳපොළට යනකොට මට හදිසියෙම බඩේ අමාරුවක් හැදුනා. ශරීර කෘත්‍ය කරගන්නට කියලා මං දරු පැටියාව අම්බලමේ තියලා ස්වාමීනි පොඩ්ඩක් කැලේ ඇතුළට ගියා. මං ශරීර කෘත්‍ය කරගෙන එනකොට අනේ මගේ දරුවා නැති වෙලා. කවුරු හරි ඒ දරුවා අරන් ගිහිල්ලා. ස්වාමීනි මං හිතුවේ මගේ දරුවා සදාහටම අහිමි වුණා කියලා. මට ස්වාමීනි විවාහෙ තිත්ත වුණා. මම විවාහ වෙන්නේ නෑ කියන අදිෂ්ඨානයක ඉන්නකොට තරුණ හොර දෙටුවෙක් මාව බලින්ම විවාහ කරගත්තා. ඔහු මට වඩා ගොඩාක් බාලයි. නමුත් ඔහු බලහත්කාරයෙන්ම මාව විවාහ කරගත්තා. විවාහ කරගත්තාට ස්වාමීනි මගේ වයසත් එක්ක මට දරු පළ තිබුණේ. අන්තිමේ මං ඔහුට කිව්වා ඔබ තාම තරුණ නිසා මං හිටියට කමක් නෑ. තවත් බිරිඳක් ඇඳාගෙන ඉන්න. ඔහු තවත් බිරිඳක්ව කැඳාගෙන ආවා. ස්වාමීනි ටික දවසක් ඒ ජීවිතේ ගත කරනකොටයි මං ඔක්කොම කරුණු දැනගත්තේ. අනේ මාව මේ විවාහ කරගත්ත තරුණ වයසේ හොර දෙටුවා මං මගේ කුසින්ම වදපු පුතා බව. ස්වාමීනි මම නොදැනුවත්ව වුණත් මට මගේම පුතත් එක්ක එක යහනේ නිදන්ඩ සිදු වුණා. බලන්න මේ සසර. ඒ අම්මාට තමන්ගේම කුසින් වැදූ පුතත් එක්ක එක යහනේ නිදන්ඩුන අබු සැමියෝ විදියට ඉන්න වුණා. ස්වාමීනි දෙවනී බිරිඳක් විදිහට ඒ නිවසට කැඳවාගෙන ඇවිල්ලා තියෙන්නේ මගේ මුල්ම දරුවා. ඒ මගේම දුව. ඒ මගේම දියණියත් එක්ක සම භාර්යාව විදිහට මට ඉන්න සිද්ධ වුණා. අහෝ මේ සංසාරේ මට එපා කිව්වා. බලන්න පින්වතුනි මේ සංසාරයේ කියන රෝගයේ තියෙන බිහිසුණු බව. සාමාන්‍යයෙන් අපි කැන්සර් එකක් හැදුනහම කියනවා බිහිසුණු ලෙඩක් කියලා. වෙනයම් හෝ ලෙඩක් හැදුනහම අපි කියනවා හරීම බිහිසුණු ලෙඩක් කියලා. ඒත් ඇත්තටම පින්වතුනි කල්පනා කරාම තේරෙන්නේ භයානකම ලෙඩේ තමයි සසර. මේ සංසාරී කියන භයානක ලෙඩින් නිදහස් වුණා නම් අපිට ලෙඩ නැහැ. අපි සැනසෙලා. ඇයි අපි මේ හැම ලෙඩක්ම විඳින්නේ? සංසාරයේ කියන භයානක ලෙඩේ උරුමකාරයෝ නිසා. ඒ උරුමෙන් බේරෙනවා නම් බේරෙන්න තියෙන්නේ තෙරුවන් සරණ තුල විතරයි කියලා. අද මේ බණපදේ අහන මොහොතේ මේ දහම් කතාව අවසන් වෙන්න පෙර ඇට මිදුළු වලට කාවද්ද ගන්න. තෙරුවන් සරණට වඩා පිහිටක් අපට නැහැ කියලා. ඒක කාවද්ද ගන්න. හදවතින්ම තෙරුවන් සරණ යන්න. අර අම්මාට බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කළා. හරියට භයානක ලෙඩකින් ඉන්න කෙනෙකුට හිමාල පර්වතයෙන් ඖෂධ හම්බ වුණා වගේ. සුවපත් වුණා. අරහත් උත්තමාවියක් බවට පත් වෙලා සංසාර දුකින් නිදහස් වුණා. තෙරුවන් සරණේ සැනසෙල්ල ශාන්තිය
ඒ සැනසුම ශාන්තිය යම් පමණකට හෝ උදා කර ගැනීමේ අවකාශය තෙරුවන් සරණ මුණ ගැහිච්ච මේ ජීවිතේ අපිට තියෙනවා. බුදුරජාන් වහන්සේ ඒ නිසයි වදාළේ යමෙකුට ආදරය කරනවා නම් සෙනෙහි දක්වනවා නම් තෙරුවන් සරණම දෙන්න. අපි මේ තෙරුවන් ගැනම ඔබට කියන්නේ ඒ නිසා. පින්වතුනි හදවතින්ම තෙරුවන් සරණ යන්න. වැළඳගෙන තෙරුවන් සරණ යන්න. ඒ සරණේ තමන්ගේ ජීවිතයට ආරක්ෂාවක් හදාගන්න. බුදුරජාණන් වහන්සේ වනාහි යහපත් මාර්ගෝපදේශකයෙකු වැනිය. හරි පාර කියලා දෙන මාර්ගෝපදේශකයෙක් වගේ තමයි අපේ සම්බුදුරජාණන් වහන්සේ. ධර්මයේ වනාහි බිය රහිත වූ ෂේම භූමියක් කරා යන හරි පාරයි. ධර්මය කියලා කියන්නේ හරි මාවත. සඟරුවන වනාහි යහපත් උපදේශයට අනුවම ගමන් කොට යහපත් මාවතේම ගොස් ෂේම භූමියට පැමිණ සැනසුණු පිරිසයි. කාන්තාරයක අතරමං වෙලා ඉන්න පිරිසකට කෙනෙක් ඉන්නවා හරි පාර කියන. අසවල් තැන ෂේම භූමිය තියෙනවා පාර වරද්දා ගන්නේ නැතුව උඹලා ෂේම භූමියට ඵලයල්ලා කියලා. ආන් ඒ වගේ අපි බුදුරජාන් වහන්සේ අපි පින්වතුනි මේ සංසාරයේ කියන කාන්තාරයේ යනකොට බුදුරජාන් වහන්සේ මුණ ගැහෙනවා කියලා කියන්නේ මේ කාන්තාරයේ ෂේම භූමිය හොයාගන්න පාර පෙන්වන කෙනා හම්බ වුණා. ඒ පාර පෙන්වන කෙනා කියනවා මේ විදිහට ඵලයල්ලා උඹලට වරදින්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. සීලය පුරුදු කරන්නට, සමාධියක් වඩන්නට, ප්‍රඥාව දියුණු කරන්නට, දම්පැන් පූජා කරලා පින් කරගන්නට, තමන්ගේ ජීවිතයේ සිතකය වචනයෙන් කුසලයේ පින වඩන්නට කියලා වදාළේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ තමයි ෂේම භූමියට යන පාර. ඒක තමයි මාවත. ඒක වරද්ද ගන්නේ නැතුව ගියොත් ෂේම භූමිය හමු වෙනවාමයි. ඒක බලන්න භාග්‍යතුන් වහන්සේගේ තිබුණු දක්ෂතාවය. මේ බුද්ධ ශාසනය පැවිදි වුණා තමන්ගේ සහෝදරයන් වහන්සේ ළඟ චූලපන්තක කියන චූටි ස්වාමීන් වහන්සේ. පැවිදි වුණේ තමන්ගේ අයියා ළඟ. අයියා මහා පන්තක. ඒ මහා පන්තක ස්වාමීන් වහන්සේ චූලපන්තකට කියනවා මල්ලී මම ඔබට ධර්මය උගන්වන්නට පෙර ඔබේ දක්ෂතාවය බලන්න මම දිනව ගාථාවක්. ඒ ගාථාව පාඩම් කරලා හොඳට මතක තියාගෙන මට කියන්න ඕන. ඒ කිව්වාට පස්සේ තමයි ධර්මය උගන්වන්නට පටන් ගන්නෙ. ඉතින් ලස්සන ගාථාවක් කියලා දුන්නා. ඒ ගාථාව හොඳට මතක තියාගන්න කිව්වා. ඒ ගාථාව තමයි මේක. පදුමං යථා කෝක නදං සුගන්ධං පාතෝසියා පුල්ලමවීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන්තලික්කේ උදයේ පිපිසුවඳ හමන රතු නෙළුමක් වැන්නේ සරත් කලට අහසේ දිලෙන හිරු මඩලක් වැන්නේ සිල් සමාධි ගුණ නුවණින් හැම විට බබලන්නේ අන්න බලන් අංගීරස මුනිදුය වැඩ ඉන්නේ. ඕන ඔය විදිහටයි ගාථාව කියලා දුන්නේ. හතරපද ගාථාවක්. හතරපද ගාථාව කියා දීලා කියනවා මල්ලී මට මේක පාඩම් කරලා කටපාඩමින් කියන්න ඕන. අනේ මේ චූලපන්තක කියන අහිංසක ස්වාමීන් වහන්සේ පුදුම මහන්සි වෙනවා. මහන්සි වුණාට මතක හිටින්නේ නැහැ. 4 මාසයක් ගත වුණා මතක හිටින්නේ නැහැ. හතරපද ගාථාවක් 4 මාසයක් මහන්සි වෙලා කියා ගන්න බැරුව ගියා. එතකොට මහා පන්තක ස්වාමීන් වහන්සේ කියනවා මල්ලී හරියන්නේ.
ඔබට සිවුරු අරින්ටයි වෙන්නේ. 4 පද ගාථාවක් 4 මාසයක් පාඩම් දෙන්න බැරුණා කියලා කියන්නේ කොහොම ධර්ම ඉගෙන ගන්නටද? ආයේ උගන්වන්නේ. සිවුරු ඇරලා ගිහිල්ලා කුඹරක් කරගෙන හිටියනම් හොඳයි මීට වඩා කියලා. එහෙම වචනයක් කිව්වා. චූලපන්තක ස්වාමීන් වහන්සේගේ හිත රිදුනා. සිවුරු අරින්ටමයි කිව්වේ කියලා හිතුණා. සිවුරු අරිනවා කියලා හිතාගෙන යනකොට සැවැන්නුවර ජේතවනාරාමයේ ගේට්ටුවෙන් එළියට යන්න බෑ. පැවිද්දට ආසයි. ගේට්ටුව ළඟ ඉඳගෙන අඬන්න පටන් ගත්තා. ඒ අඬනකොට චූලපන්තක ස්වාමීන් වහන්සේගේ හිස කවුරු හරි අත ගන්නවා දැනුණා. ඔළුව උස්සලා බලද්දී මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩම කරලා. චූලපන්තක ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි පන්තක මොකෝ මේ ඔබ අඬන්නේ? අනේ ස්වාමීනි මගේමයි වැරද්ද. මට මගේ සහෝදරයන් වහන්සේ 4 පද ගාථාවක් පාඩම් කරලා දෙන්න කිව්වා. ස්වාමීනි 4 මාසයක් ගත වුණා. මට පද 4 මතක හිටින්නේ. ඉතින් මට සිවුරු අරින්න කිව්වා. අනේ ස්වාමීනි මම පැවිද්දට ආසයි. ඒත් මට සිවුරු අරින්න වෙලා. චූලපන්තක මේ ශාසනයේ අයියාගේද? චූලපන්තක බය වෙන්න එපා. මම චූලපන්තකට ශිල්ප කියලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ චූලපන්තක ස්වාමීන් වහන්සේව එකතු කරගෙන යනවා. චූලපන්තක ස්වාමීන් වහන්සේගේ අතට සුදු පාට රෙදි කඩක් දුන්නා. අප්පුගුරු කමඨහනක්. ඒ කමඨහන මේ ලෝකයේ දිය හැක්කේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පමණයි. සුදු රෙදි කඩක් දුන්නා. චූලපන්තක ඔබ මේ රෙදි කඩ අතේ තියාගෙන පිරිමදින්ට එකම එක හිතුවිල්ලක් විතරක් හිතන්ට කිලුටු හරින්නෙමි රජු හරණං. කිලුටු හරින්නෙමි කියලා හිත පිරිමදින්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ ඇයි මේ කමඨහන දුන්නේ? ඈත අතීතයේ සංසාර කතාවක් බුදුරජාණන් වහන්සේ බුදු වෙසින් දැක්කා. අතීතයේ පිංගුතුනේ චූලපන්තක ස්වාමීන් වහන්සේ රජෙක් වෙලා හිටියා. ඒ රජුරුවෝ උදෑසන කාලේ ඇඳගෙන හිටපු වස්ත්‍රය සවස් කාලේ ගලවලා දානකොට එදා ඉඳන් හිටියේ සුදු ඇඳුමක්. රජුරුවෝ දැක්කා සුදු ඇඳුම කිලුට වෙලා තියෙනවා. රජුරුවන්ට ඒ මොහොතේ හිතුණා මේ ශරීරයේ ලස්සනට සරසාගෙන හිටියට මේක කුණු ශරීරයක් නේ. මේ හොඳට තිබ්බ සිරුර මේ හොඳට තිබුණු වස්ත්‍රය මේ සිරුර නිසා කිලුට වුණා. මේ ශරීරයේ පිළිකුලයි කියලා හිතක් උපන්නා. ආන්ගේ හිතවිල්ල භාග්‍යවතුන් වහන්සේ ඇල්ලුවේ. බුදුරජාණන් වහන්සේ සුදු වස්ත්‍රය දීලා කිව්වා චූලපන්තක පිරිමදින්නේ විදිහට. චූලපන්තක ස්වාමීන් වහන්සේ කිලුටු හරින්නේ මේ කියලා පිරිමදිනකොට වස්ත්‍රේ එන්ට කිලුටු වෙනවා. ඒ ගැනම හිත පිහිටියා. භාග්‍යතුන් වහන්සේගේ ස්වරයෙන් චූලපන්තක ස්වාමීන් වහන්සේට ඇහෙනවා ගාතාවක්. චූලපන්තක ඔබ ඒ කිලුටු හරිනවා කියලා හරින්නේ හැබැයි කිලුට නොවේ. හැබැයි කිලුට කියලා කියන්නේ රාගයටයි. හැබැයි කිලුට කියලා කියන්නේ ද්වේෂයටයි. හැබැයි කිලුට කියලා කියන්නේ මෝහයටයි. ආන් යුව අත්හරින්ට. භාග්‍යතුන් වහන්සේගේ ස්වරයෙන් මේ වචනේ ඇහෙනකොට වීරිය පිහිටියා. හිත එකඟ වුණා. සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. චූලපන්තක ස්වාමීන් වහන්සේ. බලන්න භාග්‍යතුන් වහන්සේගේ මාර්ගෝපදේශය හරියටම ෂේම භූමියට යන පාර කියා දෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේය. අපිට වාසනාවක්, අපිට සතුටු වෙන්න කාරණාවක්. ඒ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ අපට මුණ ගැහුණා. ඒ මුණ ගැහුණේ කොහොමද? ධර්මයේ තුලින්. භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී නිවන නම් වූ ෂේම භූමියට යන විදිහ ගැන යම් මං සලකුණු වදාලාද? ඒ තමයි සද්ධර්මය. ඒ සද්ධර්මය අපට මුණ ගැහුණා. ඊළඟට මෙහි කියනවා මෙහිම. බුදුරජාණන් වහන්සේ වනාහි අති දක්ෂ නාවිකයෙක් වැනිය. ධර්මයේ වනාහි ඊතර යාමට ඇති නෞකාව වැනිය. අමානිවනට පත් සඟරුවන වනාහි නෞකාවේ නැගී එතරට ගොස් සැපවත් වූ ජනයා වැනිය.
හරි නාවිකයෙක් නැත්තම් පිංගුතුනේ මහා සයුර මැද අනතුරට පත් වෙනවාමයි. හරි නාවිකයෙක් මුණ ගැහුණොත් එහෙම ඒ නාවිකයාගේ ශක්ති සම්පන්න නෞකාවෙන් සුවසේ ඈතර වෙන්න ලැබෙනවමයි. හරි නාවිකයා කවුද? මේ ලෝකේ ඉතා කලාතුරකින් පහළ වෙන සංසාර සාගරයෙන් ඈතර වීමට මඟ කියන හරි නාවිකයා, දක්ෂම නාවිකයා අප සරණ ගියපු අපගේ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ධර්මයේ තමයි නෞකාව. ඒ ධර්මයේ නම් වූ නෞකාවේ නැගුණොත් නෞකාවේ නැගී ඒකාන්ත කොට සසරින් එතරට යාගන්ට පුළුවන්මයි. ඒ නිසා තෙරුවන් සරණම වැළඳ ගන්න. බුදුරජාණන් වහන්සේ වනාහි යහපත් වූ මිත්‍රයෙක් වැනිය. ධර්මය ඒ මිත්‍රයා ආදරයෙන් අනුකම්පාවෙන් ලබා දෙන හිතෝපදේශයයි. සඟරුවන වනාහි හිතෝපදේශයෙන් ජීවිත සාර්ථක කරගත් ජනයා වැනිය. යහපත් අවවාදයක් ලබාගෙන ඒ අවවාදයේ හික්මිලා ජීවිත දිනපු මිනිස්සු වගේ තමයි හරියට ශ්‍රාවක මහා සංඝරත්නය. අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන ඒ උත්තමයන් වහන්සේලා පින්වතුනේ භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට අනුවම ජීවිතය ගත කරන්න දක්ෂ වුණා. ඒ දක්ෂතාවය නිසා තමයි ජීවිත සනසා ගත්තේ. ඉතින් එහෙමත් සිහි කර කර තෙරුවන් සරණමයි යා යුත්තේ. මෙහි කියනවා මෙහෙමත්. බුදුරජාණන් වහන්සේ වනාහි ධනය දන් දෙන මහා ධනවතාය. මේ ලෝකේ මහා ධනවතා කියලා යමෙකුට කියනවා නම් ඒ තමයි අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වනාහි ලෞතුරු ධනය දන් දෙන මහා ධනවතාය. ධර්මය ධනයයි. සඟරුවන වනාහි ධර්මය නම් වූ ධනය ලැබ සැපවත් වූ පිරිසයි. මේ ජීවිතේ ගොඩාක් සල්ලි තිබ්බාට සැප ලැබෙන්නේ නැති බව සල්ලි පරිහරණය කරන ඔබ අපි දන්නවා. සල්ලි පරිහරණය කරන පිරිස විදිහට ඔබට තේරෙන්නේ නැද්ද? සල්ලි කන්දරාවක් ගොඩ ගහගත්තා කියලා සැනසුම නැති බව. බුද්ධිමත් කෙනෙක් විදිහට යාට තේරෙන්න ඕන සල්ලි වලට හැමදේම ගන්න බෑ කියලා. සල්ලි තිබ්බාට සැනසුම ලැබෙන්නේ. දේපල තිබ්බාට සැනසුම ලැබෙන්නේ. වෙනයම් හෝ වස්තුව තිබුණාට සැනසුම ලැබෙන්නේ. හැබෑවටම සැනසුම කියලා කියන්නේ ධර්මයේ තුලින් උපදවා ගන්න එකක්මයි. ධර්මයේ තුලින් උපදින එකක්මයි. ඒ නිසා ආන්ගේ සැනසුමට ආස කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වනාහි නිධානයක් පෙන්වන්නෙකු වැනිය. ධර්මය නිධානයයි. සඟරුවන වනාහි නිධානය ලබාගෙන සැපවත් වූ පිරිසයි. හරීම මනහරයි පින්වතුනේ මේ උපමා. ඉතින් මා හිතනවා මේ උපමා පින්වතුන්ලා යම් ආකාරයකින් සටහන් කරගන්නවා නම් ඒක පින්වතුන්ට බොහෝම වටිනා දෙයක් බවට පත් වෙයි. දැන් මේ වෙනකොට මේ දේශනාව තුළ අපි කියා දීපු කාරණා පින්වතුන්ලාට සටහන් කරගන්න නොහැකි වුණා නම් යලිත් වතාවක් මේ දේශනාව අහන්න වෙයි. අහලා මේ කරුණු සටහන් කරගන්න. මෙබඳු අසිරිමත් වර්ණනාවක් ජීවිත කාලයේම සිහිපත් කර කර හිටියත් ඒක ඔබට බොහෝ කල යහපත වෙනස පවතිනවා. මොකද පින්වතුනේ මේ ජීවිත කාලයේ පෞද්ගලිකව අපි ලබන යන්තාක් දේ ඇද්ද? ඒ හැම දේවල්ම පින්වතුනේ මේ ලෝකේ අත්හැරලා දාලා යන්න වෙන දේවල්. සැනසුමක් කියලා අපි එකතු කරගන්න යන්තාක් දේවල් ඇද්ද? අපි ධනෙ එකතු කරගන්න පින්වතුනේ සැනසුමක් කියලා හිතාගෙන. දේපල සම්පත්තිය අපි එකතු කරන්නේ සැනසුමක් කියලා හිතාගෙන. වස්තු සම්භාර අපි එකතු කරගන්නේ සැනසුමක් කියලා හිතාගෙන. නමුත් සැනසුමක් කියලා හිතාගන්න ඒ හැම දේ අපට අත්හැරලා දාලා යන්න සිද්ධ වෙනවා නේද? ඒව අත්හැරලා දාලා යනකොට අර පොදි බැඳගෙන වැළඳගෙන හිටපු මිනිස්සයාට කොච්චර වේදනාවක් ඇද්ද? අයියෝ මේ දීපල මං අවුරුදු 60 70ක් මහන්සි වෙලා හම්බ කරපු දේවල් නේද මේ? කොහොමද දාලා යන්නේ? මිනිස්සුෙකුට හිතෙනවා.
බලන්න සැනසිල්ලක් කියලා හිතපු දේම සැනසිල්ලක් නොවෙනවා හැටි. අන් ඒකයි. ඒ නිසා හොඳට මේ කාරණේ තේරුම් ගන්න ඕන. අපේ ස්වාමීන් වහන්සේ නමකගේ මව් අන්ත්‍රා වුණා. ඒ මෑණියෝ අන්ත්‍රා වෙච්ච වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ නිවසට යනවා. අම්මාගේ අවසන් කටයුතු වෙනුවෙන්. එතකොට ඒ ස්වාමීන් වහන්සේට දකින්න ලැබුණා. නිවසේ කෙළවරක තියලා තියෙනවා අම්මා අන්තිම වෙලාවේ පාවිච්චි කරපු බඩු ටික. එතන තියෙනවා අම්මා නිතරම දාපු පරණ සෙරෙප්පු දෙක. එතන තියෙනවා අම්මා ගමනකට වරද්දන්නේ නැතුව අතට ගන්න අම්මාගේ කුඩේ. එතන තියෙනවා අම්මාගේ හැමතිස්සෙම අම්මා අතේ තියාගෙන හිටපු අම්මගේ පර්ස් එක. එතන තිබුණා පුංචිවට අම්මගේ අරුංකල් දෙක. එතන තිබුණා අම්මාගේ මුද්ද. අන්තිමට අම්මා ඇඳගෙන හිටපු ඇඳුම් ටික එතන තිබුණා. ඒ ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන කල්පනා කළා. මේ හැමදේම දාලා මෘත ශරීරයේ පවා මෙහි දාලා මගේ අම්මා යන්න කියලා. පිටුතුනේ මේක නෙවෙයිද වෙන්නේ? මේක තමයි ජීවිතේට වෙන දේ. හැම දිනාගේ ජීවිතේට පොදු දේ මේක. අපි හැමෝටම යම් දවසක මේක වෙනවා. අපි මේ එළිය එකතු කරලා තියෙන ධනය අපිට කවදාවත් අරන් යන්න බෑ. මුද්දක් අරුංගලයක් අපිට අරන් යන්න බෑ. ඔක්කොම දාලා යන්නේ. ඒ දාලා යනකොට ඔබ සතුටු නැද්ද? ධනයක් අරන් යන්න? අරගෙන යන ධනය ගැනයි මා මේ කියන්නේ. අද මේ ධර්ම දේශනාවෙන් ඔබට මේ නොයෙක් අයුරින් වර්ණනා කරන්නේ කවර ධනයක්ද? ඔබට අරගෙන යා හැකි ධනයයි. ඔබත් එක්ක අනුගාමිකව පස්සෙන් එන ධනයයි. ඔබවත් නොහරිනා ධනයයි. යම් දවසක මේ සංසාර ගමනේ ඔබේ ජීවිතයට පරම සැපේ ලබා දෙන ධනයයි. ඒ තමයි තෙරුවන් සරණ. ඊටත් වඩා ධනයක් මේ සංසාර ගමනේ තවත් මිනිසෙකුට ලැබේද? ඊට වඩා ධනයක් නෑ. ඊටත් වඩා ධනයක් නෑ. මොකද මේ භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය මේ මනුස්ස ලෝකයේ ඉඳලා දේශනා කරනකොට බ්‍රහ්ම රාජයෝ බ්‍රහ්ම විමාන අත්හැරලා ආවනේ බණ අහන්න. බ්‍රහ්ම රාජයන්ගේ බ්‍රහ්ම විමානවල මීට වඩා සුවපහසුව තියෙද්දී කාම ලෝකේ අත්හැරපු බ්‍රහ්ම රාජවරු බණ අහන්න මේ කාම ලෝකෙට ආවා. ධර්මයේ තමයි ධනය. ඉහළ දිව්‍ය ලෝකවල මහා දිව්‍ය රාජයෝ දිව්‍ය භවන අත්හැරලා දිව්‍ය කාම සම්පත්තිය අත්හැරලා බණ අහන්න ආවා. ධර්මයේ තමයි ධනය. ඊට වඩා ධනයක් නෑ. ඊට වඩා ධනයක් මේ ලෝකේ ඇත්තේ නෑ. ධර්මයේ කියන ධනෙ මුණ ගැහිච්ච මොහොතේ ඒක තමන් සන්තක කරගන්න දක්ෂ වෙන්න. ඒක තමාගේ සන්තක කරගන්න දක්ෂ වුණොත් තමයි අපිට අපේ ජීවිතේ සැනසුමක් හදාගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඉතින් අනිත් අයෝ වගේම මේකේ අවුරුදු 60 65 70 ගත කරලා අපි මැරිලා යයි. සාමාන්‍ය මිනිස්සෙක් බණපදයක් අහන්න නැතුව ඔහේ ජීවත් වෙලා ඔහේ මැරිලා ගියා කියන එකට අපිට කාලකන්නිකම කියලා කියන්න බෑ. ඒකේ මිනිසයාගේ පින නැතිකම නිසා ඒ මිනිසයාට පිටක් හම්බුනේම නෑ. නමුත් ධර්මයට රැවුදෙද්දී තෙරුවන් සරණත් මුණ ගැහිලා තියෙද්දී සෑය බෝධියත් ඇස්මානේ පෙනෙද්දී සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ නිතර බණපදත් කියද්දී ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ නොකරගෙන මැරෙනවා නම් ඒකට පින්වතුනි කාලකන්නිකම කියන්නේ නැතුව මොකද්ද කියන්න තියෙන වචනේ? ඒක තමයි කාලකන්නිකම. ඒක තමයි අභාග්‍ය. ඒක තමයි අවාසනාව. ඒ නිසා පින්වතුන්ලා කවුරුත් මේ දහම් පද ශ්‍රවණය කරන පින්වතුන්ලා කවුරුත් ඒ කාලකන්නිකමට උරුමකාර වෙන්න එපා. හැමදෙනා තෙරුවන් සරණම වැළඳ ගන්නට. තෙරුවන් සරණටම ආසා කරන්නට. තමන්ගේ ජීවිතයේ එකම සරණ තෙරුවන් සරණ බව නිතර නිතර සිහි කරන්නට. බුදුරජාණන් වහන්සේ වනාහි ධන ආකරයක් වෙනිය. ධර්මය සාරවත් වූ මහා ධනයයි.
සඟරුවන වනාහි ධර්මය නම් වූ ධනය ලැබ සමෘද්ධිමත් වූ ජනයා වැනිය. ඒ කාලේ හිටියා පින්වතුනි මහා කප්පිනක කියලා රජෙක්. ඒ රජුරවන්ට අහන්ට ලැබුණා බුද්ධ මාණික්‍ය ලෝකේ පහළ වෙලා ධම්ම මාණික්‍ය ලෝකේ පහළ වෙලා සංඝ මාණික්‍ය ලෝකේ පහළ වෙලා ජීවිතයට සියලු සැප සම්පත් උදා කරවන ත්‍රිවිධ මාණික්‍ය ලෝකේ පහළ වෙලා අහන්න ලැබුණා. අහන්න ලැබිච්ච ගමන් රාජකීය සම්පත්තිය අලුයම හෙළන කෙළ පිටක් වගේ අත්හැරියා. තමන්ගේ පිරිවර 500 කමාත්‍යවරුත් එක්ක චන්ද්‍රභාගා කියන නදිය තරණය කරලා ඉතා දුෂ්කර ගමනක් නදිය තරණය කරලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. භාග්‍යවතුන් වහන්සේ සොයා පැමිණිලා රන් ආභරණ රන් ඔටුනු රාජකීය සම්පත් ඔක්කොම අත්හැරලා භාග්‍යවතුන් වහන්සේ සමීපේ ධර්මය ඇහුවා. බුදුරජාණන් වහන්සේ ධනය නිධානය ධන ආකරය පෙන්නවා. ඒ තමයි සද්ධර්මය. ඒ සද්ධර්මය අවබෝධ කරගෙන ඒ උත්තමයෝ 500 දෙනාම රහතන් වහන්සේලා බවට පත් වෙලා ඒ අරහත් උත්තමයෝ වනයේ ඉඳගෙන උදන් අනනවා කියනවා. අහෝ සුඛං අපේ තියෙන සැපයක්. අහෝ සුඛං අපේ තියෙන සැපයක් කියලා. රාජකීය සම්පත් ඉදිද්දී අහෝ සුඛං කිව්වේ නෑ ඒ අය. ධර්මයේ තුල පරම ශාන්තියටපත් වෙලා අහෝ සැපයකි කියලා ධර්මයේ සම්බන්ධයෙන් උදන් එනුවේ. ඒක තමයි හැබෑම සැපය. බුදුරජාණන් වහන්සේ වනාහි දක්ෂ මණික් ඔප දමන්නෙක් වැනිය. ධර්මය මණික් ඔප දමනා ශිල්පයයි. ශ්‍රාවක සංගරුවන වනාහි ඔප වැටී ගිය මණික් බඳුය. බලන්නේ සුන්දරත්වය. මණිකක් දකිනකොටත් සිහි කරන්ට තෙරුවන්. තෙරුවන් සරණම සිහි කරන්ට මණිකක් දකිනකොට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අතිශයින්ම දක්ෂ ලෙස මණික් කොප දාන ශිල්පියෙක් වගේ ධර්මයේ කියන ශිල්පයෙන් තමයි මණික් කොප දාන්නේ. මේ මණික් තමයි ශ්‍රාවක සංගරුවන. ආන් එහෙම සිහි කරන්න. දැන් අපේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ගිහි ජීවිතය ගත්තොත් පිප්පලී මානවක බ්‍රාහ්මණ මහාසාර කුලේ මහා ධනයක් තිබ්බ කෙනෙක්. 7 දවසක් තමන්ගේ සම්පත්තිය දන් දුන්නා. දවස් 7ක් දෙද්දී ඉවර වෙන්නේ. අන්තිමේ කල්පනා කළා මෙහෙම දන් දීදී ඉන්න ගියොත් තවත් ප්‍රමාදයි. ඒ නිසා කැමති කෙනෙක් කැමති දෙයක් ගනිත්වා කියලා මන්දිරයේ සියලු දොරවල් ඇරලා දාලා පිප්පලී මානවකයා පාරට බැස්සා. බුදුරජාණන් වහන්සේව හොයාගෙන ආවා. භාග්‍යතුන් වහන්සේව හමු වුණා. ඒ භාග්‍යතුන් වහන්සේව හමු වුණේ පින්වතුනි මණිකකට. සංසාර ගමනේ පින් පුරාගෙන ආපු මණිකක්ගේ උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ධර්මයේ කියලා කියන්නේ මණික් උපදාන ශිල්පේ. මහා කස්සප මහ රහතන් වහන්සේ කියන මේ සසුනේ අග්‍ර දුහතාංග ධාරී ශාසන භාරදාදී මහා මුනිවරයා බිහි වුණා. ඉතින් එහෙමයි අපි තෙරුවන සිහි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වනාහි අභය ලබා දෙන ධෛර්යවත් වූ පුරුෂයෙක් වැනිය වීරෝධාර පුරුෂයෙක් වගේ අන් අයගේ බය නැති කරන වීරෝධාර පුරුෂයා කියන්න පුළුවන්නේ බුදුරජාණන් වහන්සේට. ධර්මය අභයයි. බිය රහිත වූ දෙය කියලා කියන්නේ මොකද්ද? ධර්මය. බිය රහිත වූ නිවනට පත් සංගරුවන අභය ලැබූ ජනයා වැනිය. එක ස්වාමීන් වහන්සේ නමකට ඒ කාලේ අමුතු විදිහේ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. නොකරපු වැරැද්දකට ඒ උත්තමයාව රජුරුව උල හිඳුවා. අනේ මේ ශරීරේ ටික ටික මේ ශරීරය ඇතුළට උල පසාරු කරගෙන යනවා. ශරීරය පසාරු කරගෙන උල බහිනවා. ඒ උත්තමයන් වහන්සේ ඒ වෙලාවේ මරණය ඉස්සරහා බය වුණේ. ඒ උත්තමයා සිහි කරන්න කල්පනා කළා. සිහි කරන්න පටන් ගත්තා. මගේ බුදුරජාණන් වහන්සේ වදාලා සංසාරයේ බියකරුයි කියා
මේ බියකරු සසරේ සෝචනීය ඉරණමක් මටම උරුම වෙලා. මේ උල මගේ ශරීරයේ පසාරු කරගෙන මගේ ජීවිතය තොර කරන්න කලින් අනේ මේ අමෘත ධර්මය මට අවබෝධ කරන්න ඇතිනම් ආන් එහෙම හිතුණා. අපේ බුදුරජාන් වහන්සේ පින්වතුනේ ඒ මොහොතින් එතෙන්ට වැඩම කළා. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටියා. උල මත සිටින භික්ෂුවට භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ භික්ෂුව උල මතදීම සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. අරහත් එරදිහින් උලෙන් පැන නැගිලා ඒ උත්තමයන් වහන්සේ සැනසෙල්ලට පත් වුණා. ආන් ඒ නිසා තෙරුවන් සරණ ගැන මේ නොයෙක් ආකාරයෙන් අපි ඔබට කරුණු සිහි කරන්නේ තෙරුවන් කෙරෙහි තියෙන චිත්ත ප්‍රසාදේ තව තවත් බලවත් කරගන්න. ඒ ගැන මෙහෙමත් හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේ වනාහි මහා සැනසිලිදායකයානෝය. ධර්මය සැනසිල්ලයි. සංගරුවන වනාහි සැනසිල්ලට පත් වූ පිරිසයි. ආන් මතක තියාගන්න. සැනසිල්ල අහිමි වෙන හැම මොහොතකම ඔබ තෙරුවනම සිහි කරන්න. ඔබ තෙරුවනම සිහි කරන්න. මේ ලෝකේ සැනසිල්ලට පත් වෙනවා නම් සැනසිල්ලට පත් වෙන්න තියෙන්නේ සැනසිලි දායකයන් වහන්සේ ළඟ විතරයි. සැනසිලි දායකයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. සැනසිල්ල පිණිස අපිට තියෙන එකම එක දෙයයි. ඒ තමයි ධර්මය. ධර්මයේ කියන සැනසිල්ලට පත් වෙලා සූපත් උනේ මං සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු සංගරුවනයි කියලා. හැමතිස්සෙම තෙරුවන සිහි කරන්ට ඔබට මේක හොඳ කාරණාවක්. ජීවිතේ සැනසිල්ල අහිමි වෙන හැම මොහොතකම පින්වතුනි තෙරුවනම සිහි කරන්ට බුදුරජාණන් වහන්සේ වනාහි ධර්මදායාදේ සපයා දෙනසේක. ධර්මය උතුම් වූ දායාදයයි. සංගරුවන වනාහි ඒ උතුම් ධර්ම දායාදය සුරකිමින් ඉදිරියට රැගෙන යන පිරිසයි. ශ්‍රාවක සංඝරත්නය කියලා කියන්නේ ධර්ම දායාදය ආරක්ෂා කරපු පිරිස. මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රමුඛ සංගරුවන තමයි භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ පළමුවෙනි ධර්ම සංගීතය කරලා මේ ධර්මය ආරක්ෂා කළේ. ඊළඟට සබ්බකාමී යස මහරහතන් වහන්සේලා දෙවෙනි ධර්ම සංගායනාව කරලා මේ ධර්මය ආරක්ෂා කළා. ධර්ම දායාදේ අපට දායාද කළා. අපි වෙනුවෙන් ආරක්ෂා කළා. ඊළඟට තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කළේ අපේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රමුඛ 500ක් මේ දහසක් මහරහතන් වහන්සේලා විසින්. ඒ රහතන් වහන්සේලා විසිනුත් මේ සොඳුරු සද්ධර්මය අපට ආරක්ෂා කරලා දුන්නා. ධර්ම දායාදේ සුරකින්නේ කවුද? ශ්‍රාවක මහා සංගරුවනයි. බුදුරජාණන් වහන්සේ වනාහි රාජකුමාරයන් නහවන්නෙකු වැනිය. ධර්මය නම් සිසිල් ජලයයි. සද්ධර්මයේ නැමැති ජලයෙන් පිවිතුරු වූ සංගරුවන මැනවින් සිහිල්දිය ස්නානය කළ රාජකුමාරයෝ බඳුය. අන්න සිහි කරන්ට. බුදුරජාණන් වහන්සේ වනාහි රාජකුමාරයන් අලංකාර කරවන්නෙකු වැනිය. ඒ කාලේ ඉඳලා තියෙනවා පින්වතුනි රාජකුමාරවරු සරසවන අය. උපමා කරනවා බුදුරජාණන් වහන්සේ රජකුමාරයන්ව සරසවන කෙනා වගේ. දැන් රජකුමාරයා සැරසුවේ නැත්තම් රජකුමාරයෙක් කියලා පේනවද? පේන්නේ. රජකුමාරයා වුණත් සැරසිල්ලක් නැතුව හිටියොත් එහෙම නිකන් සාමාන්‍ය කොල්ලෙක් වගේ තමයි. රජකුමාරයාව රාජ්‍ය කුමාරයෙකුට සුදුසු විදිහට සරසන්නේ කවුද? ඒ සරසන ශිල්පියා විසින්. බුදුරජාණන් වහන්සේ තමයි කියනවා. බුදුරජාණන් වහන්සේ හරියට ඒ ශිල්පියා වගේ කියනවා. ධර්මය අලංකාරය වැනිය. බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණුණාම ලැබෙන අලංකාරය මොකද්ද? ධර්මයෙන් ලැබෙන අලංකාරය. සද්ධර්මයේ නම් වූ අලංකාරයෙන් සැරසුණු සංගරුවන මැනවින් අලංකාර කරවන ලද රාජකුමාරයන් බඳුය. රාජකුමාරයෝ ලස්සන්ට අලංකාර වුණා වගේ තමයි මේ සද්ධර්මය තුළ ඒ උත්තමයෝ මනාව ජීවිතය අලංකාර කරගත්තේ පින්වතුනි. ඉතින් සංගරුවන එහෙමත් සිහි කරන්ට. ඒ ගැන සිදුවීමක් කියනකොට අපිට සිහිපත් කරගන්න පුළුවන්. අපේ මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ තව්තිසාවට වැඩියා. තව්තිසාවේ සක්දෙවිඳු ඇතුළු පිරිස ඉස්සරහා වෛජයන්ති කියන මහා ප්‍රාසාදේ කම්පා කළා.
දෙව් පිරිස බලාගෙන ඉද්දි තව්තිසාවේ වෛජයන්ති ප්‍රාසාදයේ කම්පා වෙන්න පටන් ගත්තා. ඒ මහා පෙළහර පාලා මුගලන් මහරහතන් වහන්සේ යලි මනුලොවට වැඩම කළා. මුගලන් මහරහතන් වහන්සේ පිටත් වුණා විතරයි සක්දෙවිඳුගේ ප්‍රියම්බිකාවෝ සක්දෙවිඳුගේ ඒ පරිවාරය අප්සරාවියෝ ටික සක්දෙවිඳු ළඟට ඇවිල්ලා කියනවා අනේ දේවේන්ද්‍රය අර ඔබ නිතරම කියන බුදුරජාණන් වහන්සේද ඔය පැමිණියේ අර ඔබ නිතරම කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ඒ බුදුරජාණන් වහන්සේ පැමිණිලාද මේ වෛජයන්ති ප්‍රාසාදය කියන අපේ වටිනාම ප්‍රාසාදය මේ විදිහට කම්පා කරලා ගියේ. එතකොට සක්දෙවිඳු කියනවා නෑ නෑ ප්‍රියම්බිකාවිනි. ඒ බුදුරජාණන් වහන්සේ නෙවෙයි ඒ ශ්‍රාවකෙක්. එතකොට ඒ ප්‍රියම්බිකාවෝ කියනවා අපේ ආශ්චර්යයක්. ශ්‍රාවකෙක් ඇවිල්ලා මෙහෙම පෙළහරක් කරලා ගියා නම් බුදුරජාණන් වහන්සේ වැඩිය නම් ඒ බුදුරජාණන් වහන්සේ කොහොම ආනුභාව ඇතිද? අන්න බලන්න මේ ශාසනය තුළ තෙරුවන් ගැන හිත මුළු ජීවිත කාලෙම සතුට වෙන්න කොච්චර දේවල් තියෙනවද? ඒ නිසා පිංගුතුනේ ඉන්න කෙටි ජීවිත කාලය ඇතුලේ අපිට මුණ ගැහිච්ච මේ තෙරුවන් සරණේ වටිනාකම පිංගුතුල හැමෝම අඳුන ගන්න. අපිට හැබැයිම කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණනේ. අපිට සත්පුරුෂයන් වහන්සේ නමක් මුණ ගැහුණා. තෙරුවන් සරණේම අපිව සමාදන් කරවන. තමන් කෙරෙහි පෞද්ගලිකව පහදවා ගන්නට මහන්සි ගන්නේ නැති අපට අනුකම්පාවෙන් තෙරුවන් ගැනම අපේ හිත් පහදවන කල්යාණ මිත්‍රයෙක් අපට මුණ ගැහුණා. ඒක සුළුපටු එකක් නෙමෙයි. ඒ මොහොතේ පිංගතුනේ තෙරුවනේ ගුණ මහිමේ දැනගෙන තෙරුවන් සරණේම පිහිටන්ට. බුදුරජාණන් වහන්සේ වනාහි සුවිසල් සඳුන් රුකක් වැනිය. ධර්මය ඒ සඳුන් රුකේ හටගත් මිහිරි සුවඳ වැනිය. ධර්මයේ හැසිරී සැපයට පත් සඟරුවන සඳුන් පරිහරණය කොට සුවසේ වාසය කරන ජනයා වැනිය. බුදුරජාණන් වහන්සේ වනාහි විකසිත පියුමක් වැනිය. මනාව පිපී ගියපු පියුමක් වගේ අරවින්දයක් වගේ බුදුරජාණන් වහන්සේ. ධර්මය ඒ පියුමේ හටගත් පැණි වැනිය. හොඳට පැණිසාරයේ තියෙන පියුමක් පිබුදුනා වගේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන්නේ. ධර්මයේ තමයි ඒ පියුමේ තියෙන පැණි. දහම් රසයේ විඳිනා සඟරුවන වනාහි ඒ පියුමේ පැණි රස අනුභව කරන බඹර සමූහයා වැනිය. ශ්‍රාවකයෝ හරියට ඒ පියුමින් පැණි අරගෙන සැනසෙල්ලේ සිටින බඹරු වගේ. ආන් එහෙමත් සිහි කර කර අපි තෙරුවන් සරණමයි පින්වතුනේ සාදරයෙන් වැළඳාගත යුත්තේ. ඒ තෙරුවන් සරණ වැළඳගෙන හදවතින්ම තෙරුවන් සරණ යන්ට හැමදෙනාම උත්සුක වෙන්න. මොකද මේ ජීවිතේ අපිට තෙරුවන් සරණට වඩා වෙනත් සරණක් ඇත්තේ නෑ. ඒ නිසාමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමෙකුට අනුකම්පා කරනවා නම්, යමෙකුට ආදරය දක්වනවා නම්, යමෙකුට සෙනෙහසින් යුක්තයි නම් සියලු දෙනාව තෙරුවන් සරණේම සමාදන් කරවන්න කියලා. අද මාගේ මෑණියන්ගේ වියෝවෙන් අවුරුද්දක් ගතවීම නිමිත්තෙන් මේ සිද්ධ කරපු උතුම් ධර්ම දේශනාව. මේ ධර්ම දේශනාව ගැන ඔබ දරාගත යුත්තේ අසිරිමත් තෙරුවන් වර්ණනාව කියලා. මේ අසිරිමත් තෙරුවන් වර්ණනාව ඔබට මේ විදිහට අසන්නට ලැබුණේ මගේ ආදරණීය මෑණියන්ට පින්පෙත් අනුමෝදනා පිණිසයි. ඉතින් මේ ධර්මය දේශනා කොට දහම් ශ්‍රවණය කොට අපි යම්තාක් පුණ්‍ය ධර්මයෝ රැස් කළාද ඒ රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මීට වර්ෂයකට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ මාගේ ආදරණීය මෑණියන් වන කේ.ඩී. ලීලාවතී මෑණියන්ට අනුමෝදන්ව මෑණියන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. මෑණියන්ට මේ දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමු කොට සියලු දෙවිවරු මේ සියලු පින් සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන්
සතරවරන් දෙවිවරු සෙම්පති දෙවරු ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණයේ ආශිර්වාදය අප හැම දිනාටම දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ ධර්ම දේශනාව විශේෂයෙන් දායකත්වයේ දරමින් මේ ධර්ම දේශනාව පවත්වන්නට සියලු කටයුතු අනුග්‍රහයන් දැරුවේ මගේ ආදරණීය පියාණන් සහ ඒ සහෝදරියන් දෙදෙනාත් පවුලේ සියලුම ඥාතිහිත මිත්‍රාදීනුත් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මිය පරලෝ යන්ට යෙදුනා වූ ආදරණීය දෙමාපියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපගේ පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ මිය පරලෝ යන්ට යෙදුනා වූ ආදරණීය මෑණියන් වන සුධර්මා රණසිංහ මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. 2020 10 මාසේ 18 වන දින මීට වර්ෂයකට පෙර මිය පරලෝ ගිය මාගේ ආදරණීය මෑණියන් වන කේඩී ලීලාවති මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මාගේ පියාගේ පාර්ශවයෙන් මිය පරලෝ යන්ට යෙදුණු දෙමාපියන් වන ඊඩී ආරිසිංහ පියාණන්ටත් ඒජී අසෝහාමි මෑණියන්ටත් මව්ගේ පාර්ශවයෙන් මිය පරලෝ ගිය දෙමාපියන් වන කේඩී ජයසිංහ පියාණන්ට සහ එල්ඩී විමලාවති මෑණියන්ටත් පවුලේ මිය පරලෝ ගිය සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අපගේ පින්වත් උඩබෝගල කල්යාණදීර ස්වාමීන් වහන්සේගේ මීට 3 මාසයකට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් කේ.බී. කළුආරච්චි ආදරණීය පියාණන්ට අපගේ පින්වත් අංකුඹුරේ අමිතවර ස්වාමීන් වහන්සේගේ මිය පරලෝ ගියපු පියාණන් වන චන්ද්‍රකුමාර සමරසේකර පියාණන්ට අංකුඹුරේ අමිතවංශ ස්වාමීන් වහන්සේගේ මියගිය පියාණන් වන පින්වත් බී.ජී. ජයරත්න පියාණන්ට අපගේ පින්වත් ගොතටුවේ පුන්න ස්වාමීන් වහන්සේගේ මිය පරලෝ ගියපු ආදරණීය දෙමාපියන් වන ඊ විමලාවති මෑණියන්ට සහ ටී.ඒ. බෙන්ජමින් පියාණන්ට අපගේ පින්වත් දස්සනානන්ද ස්වාමීන් වහන්සේගේ මිය පරලෝ ගියපු පියාණන් වන W.C. සිරිසේන වලකුඹුර පියාණන්ට ඒ වගේම අපගේ පින්වත් වැල්ලව සරණානන්ද ස්වාමීන් වහන්සේගේ සහෝදරය 2021 සැප්තැම්බර් මාසයේ 12 වන දින මිය පරලෝ යන්ට යෙදුණා. ඒ මියගිය චමින්ද කුමාර ජයවර්ධන මහත්මයාට ඒ වගේම මගේ ආදරණීය ගුරු මෑණියන් වන වජිරා මාරසිංහ ගුරු මෑණියන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණා වූ පින්වත් ලීලාවති මාරසිංහ මෑණියන්ටත් 1982 ඔක්තෝබර් මාසේ 16 වන දින මිය පරලෝ ගිය සැම්සන් නීල් මාරසිංහ පියාණන්ටත් මේ සියලු පුණ්‍ය ධර්ම අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වතුනි මීට දින කිහිපයකට පෙර මිය පරලෝ යන්ට යෙදුණා මම පාසල් අධ්‍යාපනය ලබන කාලේ මාගේ ඉංග්‍රීසි ගුරුතුමිය වූ පින්වත් උත්තරා ගොඩහේනගේ ගුරුමෑණියන් ඒ ගුරුමෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්ම අනුමෝදන් වෙත්වා. කසුන් අබේදීර මහත්මයාගේ නමින් මියගිය මෑණියන් වන ඩයනා අබේදීර මෑණියන්ටත් මෙන්ඩිස් මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණා වූ ආදරණීය මෑණියන් වන ජී.එම්. සෝමලතා මෑණියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මිය පරලෝ ගියපු සියලු දෙනාගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඒ සියලු දෙනාට දුක් සහිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ විශේෂ පුණ්‍ය අනුමෝදනාවන් ලෙස මේ වෙනකොට මහනුවර මහරෝහලේ 30 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන පින්වත් UW මොහොට්ටාල පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව ශාන්ති සැලසේවා. ඒ වගේම අපේ පින්වත්
සුමනසාර ස්වාමීන් වහන්සේගේ රෝගී තත්ත්වයෙන් සිටින ආදරණීය පියාණන් වන ජයසුන්දර පියාණන්ට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. මේ වෙනවිට රෝගී තත්ත්වයෙන් පසුවෙන පින්වත් හර්ෂ අයියාටත් මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවපත් භාවය සැලසෙත්වා. ඒ වගේම ඩිලාන් ගිරිහාගම මහත්මයාට, ඇසල ගිරිහාගම පුතාට, දිනිති මහත්මියට සහ සංජය මහත්මයාටත් මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කරන්නට යෙදුනේ මාගේ ආදරණීය පියාණන් වන පින්වත් ඊඩී සුනිල් වික්‍රමසිංහ පියාණන්, රුවනී නිමාලිකා වික්‍රමසිංහ වැඩිමහල් සහෝදරිය, රශ්මී ප්‍රතිභා වික්‍රමසිංහ බාල සහෝදරිය ඇතුළු මේ පවුලේ සියලු දෙනා, මේ සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. ඥාති සමූහයාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙස අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා ධර්මදාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සුපින්නත් ඔබ සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත, සියලු අභිවෘද්ධිය සැලසේවා. රැකී ආරක්ෂා ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ පින් රැස් කරගෙන සුවසේ ධර්මය දියුණු කරන්නට හැම කෙනාට අවකාශ සැලසෙත්වා. සියලු දෙනාට මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේ තෙරුවන් සරණ තමන්ගේ ජීවිතයේ උතුම්ම සරණ බවට පත් කරගෙන තෙරුවන් සරණේ පිහිට ආශිර්වාදයේ රැකවරණය ලබා ගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන තුනුරුවන පිළිබඳ විස්මිත විස්තර සහිත තුනුරුවන ආදර ගෞරවයෙන් හදවතේ වඩා හිඳවා ගන්න විස්මිත දහම් පරයය ලෝකයට දායාද වුණා. විශේෂයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ පින්වත් මෑණියන්ගේ වර්ෂ පූර්ණ ගුණ සිහිපත් කිරීම වෙනුවෙන් මේ උතුම් ධර්මානුශාසනාව අප පින්වත් ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරගන්නට යෙදුණු දයෝපගත අසිරිමත් සිදුවීමේ කොටස්කරුවන් බවට පත්වෙමින් අප හැමදෙනාටම ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසුණා. ඉතින් මේ පින්වන්ත මෑණියන් අපේ පින්වත් ස්වාමින් වහන්සේ ගෞතම සම්බුද්ධ ශාසනයේ පූජා කරගන්නට යෙදුණ පින්වන්ත මෑණියන් අපි පුණ්‍යානුමෝදනා පින්සිත සහිතව යලි යලිත් සිහිපත් කරගනිමු කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් පින්වන්ත මෑණියන් ඒ වගේ මේ පින්වන්ත ඥාතින් හැමදෙනාමත් සිහිපත් කරගනිමින් ඔබ හැමදෙනාමත් සිහිපත් කරගනිමින් කැටුව ඒ ගරුතර මහා සංඝරත්නයේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වන වූ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම මේ මොහොතේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ධර්ම දානමේ පින්කමින් රැස් කරගත් උදාාර පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නොවලහා අනුමෝදන් වීමෙන් සියලු සුවපත් භාවයන් සැලසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සතියන්ත සීල භාවනා වැඩසටහන අද දවසට නිමා වෙනවා. අපිට ලබන සතියේත් අවකාශය දෙනවා මේ උතුම් සීල භාවනා වැඩසටහන අපිට සමීප කරමින් මුණ ගැහෙන්න. ඉතින් පින්වන්ත හැමදෙනාම සිහිපත් කරගනිමින් එහෙමනම් අපි සමුගන්නවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.